සුබෝදෑසනක් සියලුම මාධ්‍යවේදීන්ට සහ අනිකුත් හිතවතුන්ට අද ලෝක පරිසර දිනය පටන් ගන්න 1972 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සම්මත වීමකින් ඉන් අනතුරු 1974 සිට අද වෙනතුරු සෑම වසරකටම සැරයක් මේ විදිහට ලෝක පරිසර දිනය පවත්වනවා. එතකොට මේ ලෝක පරිසර දිනය පවත්වනකොට හැම වසරකම විවිධ තේමා පාඨයන් යොදා ගන්නවා. මෙවර තේමා පාඨය විදිහට සඳහන් වෙන්නේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරමු කියන තේමාව. එතකොට මේ තේමාව අදට අපිට ඉතාම ගැළපෙන තේමාවක් විදිහට මා පිළිගන්නවා. අපිට අද වෙනකොට පරිසර පද්ධති ඉතාමත් ශීඝ්‍රයෙන් විනාශයට ලක් වෙලා තිබෙනවා මිනිසාගේ බලපෑම් මත. මිනිසා සියලුම දේවල් ලබා ගන්න පරිසරයෙන් බුවත් ඔවුන් පිට කරන සියලුම අපද්‍රව්‍ය ඒ වගේම ඔවුන් සම්පත් ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ අපේ පරිසරයමයි. මෙන්න මේ පරිසර විනාශය මේ නිසා ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපිට මෙවැනි තේමාවක් අපිට වැදගත් වෙනවා මේ අද කාලය තුල කතා බහ කරන්නට. අප දන්නා විදිහට අප මේ ඉන්න යුගය ලෝකයේ 6 වන ජෛව විනාශය සිද්ධ කරන යුගය. විශේෂයෙන්ම පසුගිය වසර 50 තුල ලෝකයේ සිටින වනජීවීන්ගෙන් 70%ක් විනාශ කරලා තිනවා මිනිසා කියන සත්වයා විසින්. එය ඇතැම් විට කෙලින්ම ඔවුන් මරණයටපත් කිරීමෙන් ආහාර සඳහා එහෙම නැත්නම් විවිධ ආකාරයක කාර්මික අපද්‍රව්‍ය හෝ දේශීය විපර්යාස නිසා මේ ආකාරයට විනාශ වීමට ලක් වෙලා තිබෙනවා. එහෙමනම් අපිට විශාල ජෛව විවිධත්වය පිළිබඳ ගැටලුවක් මේ අවස්ථාව වෙනකොට මතුවලා තිනවා. ඒක බරපතල කාරණයක් විදිහට අප විශ්වාස කරනවා. මොකද ජෛව විවිධත්වය විනාශ වුණොත් එහෙම මිනිසා කියන සත්වයාට යැපෙන්නට තිබෙන බොහෝ දේ නැත්නම් ආහාර පාන සහ ඒ වගේම මේ පරිසරයේ සමතුලිතභාවය ඇති කරන්නට හැකියාව තිබෙන අනිකුත් ජීවීන්ට මිනිසා කොයිම ආකාරයකවත් මා විශ්වාස කරන්නේ පරිසරයේ සමතුලිතභාවය ඇති කරනවා කියලා. ඔවුන් බොහෝම කපටි විදිහට තණ්හාධික විදිහට Tamanගේ අවශ්‍යතාවය සපුරා ගන්න විතරයි පරිසරය පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ එය සිද්ධ කරන්නේ පරිසරයේ නාඩිකුත් සතුන්. නමුත් අවාසනාවකට වගේ අපි සතුන්වත් විශාල වශයෙන් විනාශයට ලක් කරගෙන ඉන්නවා. ඒ වගේම ලෝකයේ තුල වනාන්තර විදිහට ඉතුරු වෙලා තියෙන 30%කට අඩු ප්‍රමාණයක් කියලා මේ වෙනකොට ගණන් බලලා තිනවා. ඒ වනාන්තර වලිනුත් වැඩිපුර ඉතුරු වෙලා තියෙන ඇමසෝන්, කොංගෝ, ඒ වගේම ඉන්දුනීසියාව, බෝනියෝ වගේ වනාන්තරවල ශ්‍රී ලංකාව වගේ රටවල් වල තිබෙන වනාන්තර ප්‍රමාණය ඉතාමත් සුළු ප්‍රමාණයක් විදිහටයි අපි දකින්නේ. එයිනුත් ශ්‍රී ලංකාවේ 29.6ක වනාන්තර ප්‍රමාණයක් තිබෙනවායි කියලා රජය දැනුම් දුන්නත් 17%ක තමයි අපි ක්‍රෝස් කැනපි ෆොරස්ට් එහෙම නැත්නම් එකිනෙකට බද්ධ වෙච්ච ශාක තිබෙන තුරු වියනක් තිබෙන වනාන්තර ඉතුරු වෙලා තිබෙන්නේ. අනිකුත් වනාන්තරවල තිබෙන විශාල ප්‍රමාණයේ ගස් සියල්ලම වගේ ඉවත් කරගෙන තිනවා. ඉතින් ඒක නිසා ඉවත් කළා කියන කපලා දාලා තිනවා. ඒවා විශාල වශයෙන් හානියටපත් කළා තිනවා. ඒ නිසා වනාන්තර කියන එක ඉතාමත් ප්‍රබල සාධකයක් විදිහට අපිට පරිසර පද්ධතිවලදී සලකන්නට සිද්ධ වෙනවා. ඊළඟට වනාන්තර වලින් ලැබෙන ජලය සියල්ලම ගඟවල් වලට එකතු වෙන්නේ. අද වෙනකොට මුළු ලෝකයේම තිබෙන බොහෝම 99%ක්ම ගංගාවල් ඉතාම දූෂිත තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අපි වෙන රටවල් ගැන කතා කරනකොට නයිල් ගඟ හෝ එහෙම නැත්නම් ඇමසන් ගඟ හෝ එහෙම නැත්නම් ඉන්දියාවේ ගංගානම් ගඟ ගැන කතා කරත් ඒක නමුත් ලංකාවේ තියෙන ගංගාවල් 103මත් ඒ ආකාරයට විනාශ කරලා තියෙන්නේ. ඒ පරිසර පද්ධති වලට විශේෂයෙන් කැලිකසල එකතු කිරීම, පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය එකතු කිරීම, ඊළඟට අපිට වැසිකිලි වල තියෙන අපද්‍රව්‍ය එකතු කිරීම අපි දැන් වසර කීපයකට උඩදී කැලණි ගඟේ කරපු පරීක්ෂණයකදී සමීක්ෂණයකදී කඩු වලින් පහළට තියෙන වැසිකිලි වලින් 45%ක පමණ වැසිකිලි වලවල් නැහැ. ඒ වෙනුවට ගඟට තමයි මේ වැසිකිලි ටික එකතු කරලා තියෙන්නේ.
ඊළඟට ගඟවල් ඇරෙන්න අනිකුත් ජලාශ සියල්ලම වගේ විනාශ කරලා තිනවා. ඒ කියන්නේ භූගත ජලයත් මතු පිට තිබෙන ජලයත් දෙකම ඉතාමත් අධික ලෙස විනාශයටපත් කරලා තිනවා මිනිසා විසින්. ඊළඟට කැලිකසල එකතු කිරීම, ඒ වගේම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම හරහා අපි ගඟවල් පමණක් නොව අද වෙනකොට මුහුදු පවා විනාශයට ලක් කරලා තිබෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කියන තේමාව ඊටාම වැදගත් වෙනවා. මේ පරිසර පද්ධතියට වඩා මිනිසාගේ පැවැත්ම තව ටිකක් දීර්ඝ කරගන්නට. ඒ වගේම අපි යම්කිසි ආකාරයකින් හිතනවා නම් අපේ දරු පරපුරට මේ පරිසරය ඉතුරු කරපුයි කියලා. ඒ නිසා තමයි අපි මේ වගේ දේවල් කරන්නේ, මේ සටන් කරන්නේ. නමුත් අවාසනාවට වගේ බොහොමයක් දෙනා තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පරිසරය බිලි දීලා ඉන්නේ. අපිට පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරන්න නම් මා හිතන දෙයක් තමයි අපේ මොළය ප්‍රතිස්ථාපනය කරගන්නට සිද්ධ වෙනවා. මොකද අපි තාමත් තණ්හාදික සත්ව කොටාශයක්. අපි හිතන්නේ බොහෝ වෙලාවට අප ගැන විතරයි. අපි බොහෝ වෙලාවට අපගේ දරුවන් ගැන හෝ අපගේ පවුල ගැන හිතන්නේත් නැහැ. අපගේ ගම ගැන හිතන්නේත් නැහැ. අපගේ රට ගැන හිතන්නේත් නැහැ. ඒක නිසා පළමුවෙන් ප්‍රතිස්ථාපනය කරගන්න වෙන්නේ අපේ මොළය. අපේ ආකල්ප වෙනස් කරගන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ මේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය ගැන හිතන්නට. බොහෝ වෙලාවට අපි පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය ගැන කතා කරන්නේ තමන් කැලිකසල මුහුදු වෙරළට එකතු වෙන කැලිකසල ටික එකතු කරන එක. එහෙම නැත්නම් වෙනත් යම්කිසි තැනක රේල්වේ ස්ටේෂන් එක වගේ කැලිකසල එකතු කරන එක. එහෙම නැත්නම් පාරක් දිගේ හෝ වෙනත් ස්ථානයක පැලයක් සිටවන එක. මෙතනින් එහාට ගිහිල්ලා සංරක්ෂණය හෝ ආරක්ෂාව කියන කාරණය ඉෂ්ට කරන බොහෝම සුළුතරයක් තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනයට කලින් අපේ මොළය ප්‍රතිස්ථාපනය කියන කාරණය මම හිතන්නේ මට ඉතාම වැදගත්ව මතක් කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය ගැන අපි කතා කරන්න ඉස්සෙල්ලා අද සිද්ධ කරන පරිසර හානියන් නතර කරන්නට ඕන. අපි පහුගිය වසර දෙක තුල ඉතාමත් බැරෑරුම් ලෙස ලංකාවේ වන විනාශය පිළිබඳව කතා කරා. ඒ අවස්ථාවල් වලදී රජය පරණ චක්‍රලේඛය නැත්නම් 5/2001 කියන චක්‍රලේඛය තහනම් කරලා ඒක අවලංගු කරලා ඒ වෙනුවට 1/2020 කියලා චක්‍රලේඛයක් ගෙනාවා. මේ අවස්ථාවේදී අපි අධිකරණයට පරිසර සංවිධාන විදිහට පරිසර යුක්තිකේදයක් තවත් සංවිධානයකින් නඩු 5ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම රජයේ ඉන්න මැති ඇමතිවරුන්, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒත් එක්කම රජයේ ඉහළ නිලධාරීන් විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු මේ සියලුම දෙනා ප්‍රකාශ කළේ ඔය කියන ආකාරයේ වන විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එක් අවස්ථාවකදී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශයක් නිකුත් කරා ඔව් වනාන්තර විනාශ වෙනවා. ඒ වගේම අපේ අයත් මේ වනාන්තර විනාශයට සම්බන්ධයි කියලා. ඉන් අනතුරුව පොලිසිය බාර ඇමතිවරයා සරත් වීරසේකර ඇමතිතුමා මෙය STF එකට බාර දෙනවා මේ පිළිබඳව පරීක්ෂා කරන්නට කියලා. මා දන්නවා ඔවුන් වන සංරක්ෂණ වන ජීවි විද්‍යාවලට කතා කළා මේ තොරතුරු ගත්තයි කියලා. එතකොට ඔවුන් මොකද්ද අද වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ මේ පහුගිය 31 වෙනිදා ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ප්‍රාදේශීය ලේකම්වරු හරහා මේ වන විනාශය සිද්ධ වෙනවා. ඒ කියන්නේ බොහෝ වෙලාවට වන විනාශයෙන් සිද්ධ කරන තැන් වලට ගිහිල්ලා බැලුවහම ඒවා විනාශ කරන අයට යම්කිසි ආකාරයක බලපත්‍රයක් තියෙන මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා දුන්න බලපත්‍රයක් කියලා. ඒ නිසා වහාම එලෙස බලපත්‍ර ලබා දීම නතර කරලා ඒ වෙනුවට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන තුරු එය නතර කරනවායි කියලා ලේඛනයක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ කාරණේ කරන්න අවුරුදු 1මාරකට ආසන්න ප්‍රමාණයක් ගියා. මේ කාලය තුල විනාශ වෙච්ච වනාන්තර වලට ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජයේ තියෙන පාර්ලිමේන්තුව එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන් හෝ වග කියන්නේ නැහැ. අප බොහෝ ස්ථාන වලට ගියා පරිසර යුක්ති කේන්ද්‍රයේ විදිහට
පොල්ලේ බැද්ද ස්ථානයේ පරීක්ෂා කරන්න ගිය සම්බන්ධයෙන් ආදිවාසී නායක වන්නිලත්තු සමග අපි අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ වගේම අපි ගියා ජලගැලුම් නිම්න රක්ෂිතය බලන්නට. ඒ ස්ථානයේ ප්‍රදේශවාසීන් සමග එකතු වෙලා තවත් අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් අපි ගත්තා. ඒ විශාල වනාන්තර ප්‍රමාණය කාලයක් තිස්සේ විනාශ කරලා තියෙනවා. මා කියන්නේ ඒක පහුගිය අවුරුදු දෙක තුල සිද්ධ වෙච්ච කාරණයක් කියලා. ඊට කලින් ඉඳලා එන වනාන්තර විනාශයක්. නමුත් රඹකැන් ඔය ආශ්‍රිතව සිද්ධ වෙච්ච වනාන්තර විනාශය තවමත් සිද්ධ වෙමින් පවතින වනාන්තර විනාශය මේ මෑත කාලයේ සිද්ධ වෙච්ච එකක්. ඒ වගේම දහයගල වනාන්තර විනාශය ප්‍රදේශ වාසීන්ට වඩා විශේෂයෙන් රත්නපුර වගේ ඈත පැතිවලින් ආපු අය තමයි ඉඩම් මැල්ලුවේ. වනජීවී නිලධාරීන්ට ඒ නතර කරගන්නට බැරි වුණා. ඒ වගේම වන්දම දෙමළිය පැල්වත්ත සීනි කර්මාන්තශාලාවට ඉහළින් තියෙන වනාන්තර ප්‍රමාණය විශාල වශයෙන් විනාශ කරා. ප්‍රදේශ වාසීන් සහ ඒ ප්‍රදේශයට සම්බන්ධ දේශපාලකයන් ඇවිල්ලා ඉඩම් බෙදා දුන්නා. වන සංරක්ෂණ නිලධාරීන් මේ වනාන්තර ආරක්ෂා කරන්න ගියාම උට බොහොම තාඩන පීඩන සිද්ධ කරා. ඔවුන්ට නරක විදිහට කතා කළා. ඒ ස්ථානයට ඒ වගේම නිල්ගල වනාන්තරයේ විශාල වශයෙන් විනාශයට ලක් කරා. පහුගිය දවසක අපි ගියා ඇතිමලේ කොටියගල රක්ෂිතය තිබිච්ච ස්ථානය බලන්න. මේ ස්ථානයේ සූර්ය බලාගාරයක් සවි කරන්නට යනවා. ගොවීන් 54 දෙනෙකු දැනට බඩේ නිගුවවන ඉඩම් අත්පත් කරගෙන ඒ ප්‍රදේශයේ වනාන්තර හෙක්ටාර 60000කට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසර 15 විතර තිස්සේ විනාශයට ලක් කරලා තියෙනවා. ඇතැම් වනාන්තර තිබුණු තැනවත් හොයාගන්න බෑ. ඒ සියල්ලම ගොවීන් බඩේ නිගුවගාවට ලක් කරගෙන තියෙන්නේ. ඒ වගේම පොතුවිල් වල විශාල වනාන්තර ප්‍රමාණයක් මේ විදිහටම අත්පත් කරගෙන තියෙනවා. ඊට අමතරව ඔබට මතක ඇති ආන විලුන්දාව වනාත විල්ලුව වගේ ප්‍රදේශවල වනාන්තර විනාශය. ඊට කලින් විල්පත්තුව ප්‍රදේශයේ වනාන්තරයේ විනාශ වුණා. ඒ සම්බන්ධයෙන් අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් අපි අරගත්තා සහ හොඳ තීන්දුවක් ලැබුණා. මේ ආකාරයට මේ සිද්ධ වෙච්ච වනාන්තර විනාශය පසුගිය කාලය තුළ මේ රජය දැනම සිද්ධ කරපු කාරණා. ඒ වගේම වැලි කැපීම සම්බන්ධයෙන්ුත් ඔය ආකාරයටම විනාශයක් සිද්ධ වුණා. ඒ පිළිබඳව අධිකරණයේ ක්‍රියාමාර්ගයක් අරගෙන පොලිස්පතිතුමාට නියෝග නිකුත් කරනු ලැබුවා අභියාචන අධිකරණයෙන් මේ ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් නැත්නම් ප්‍රවාහන බලපත්‍රය නැවත ක්‍රියාත්මක කරන්න කියලා. මේට අමතරව වනජීවී ප්‍රදේශ විශේෂයෙන් යක්කුරේ දක්වා මනම්පිටියේ සිට පාරක් කැපීම කියන කාරණය නිසා විශාල කතා බහක් ඇති වුණා. ඒ වගේම ඒකට අදාළ නිලධාරීන්ව ස්ථාන මාරු ලබා දුන්නා. ඔවුන්ට තර්ජන සිද්ධ කරා. ඔවුන් සහ ඇමතිවරයා අතර විශාල ගැටුමක් ඇති කරා. ඇමතිවරයා බොහොම නිර්දය විදිහට මේ නිලධාරීන්ව විවේචනය කරා. ඒත් එකම දේවානි ජයතිලක මේ කඩොලාන ශාක ආරක්ෂා කර ගැනීම සඳහා ඇතිවෙච්ච ගැටලුවේදී වගේම කූඩියා සෙලනිකා ගහ ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීමේදී විශාල ලෙස ඇයට පහර දුන්නා. ඒ වගේම චමිල ජයසිංහ පහුගිය දවස්වල ඉඩම් නිලධාරිවරයෙක් විදිහට ඔහුව අත්අඩංගුවට ගත්තා. මේ ආකාරයට පරිසරය ආරක්ෂා කරන්න කැප වෙලා වැඩ කරන රජයේ නිලධාරීන්වත් ඉතාමත් තදබල ලෙස විවේචනය කරමින් ඔවුන්ට යම් ආකාරයක බලපෑම් සිද්ධ කරමින් තමයි මේ පහුගිය කාලය තුල සිද්ධ වුනේ. ඒ නිසා මම හිතන්නේ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කියන කාරණයට කලින් අද සිද්ධ කරන පරිසර විනාශයන් සියල්ලම අපි වහාම නතර කළ යුතුයි. ඒ නිසා ඒක සිද්ධ කරන්න නම් අපේ මොළය ප්‍රතිස්ථාපනය කළ යුතුයි කියන එක මම විශාල වශයෙන් හිතනවා. ඒ නිසා මේ තේමාව හොඳයි. ඒ තේමාවත් සමග අපිට අතීතයට පොඩ්ඩක් හැරිලා බලලා තමන් කරපු වැරදි මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ වැරදි නිවැරදි කරන්නට කටයුතු කළ යුතුයි කියන එක මම සියලුම ජනතාවටත් ඒ වගේම රාජ්‍ය ආයතන සහ සියලුම පුද්ගලයන්ට ඉල්ලා සිටින්නට කැමතියි. අපට අද ඇති වෙලා තියෙන බරපතල ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ රාශිය අතරට අපි පොහොර වෙනුවට කාබනික පොහොර චීනයෙන් ගෙන්නන්නට යනවා. ඒ පිළිබඳව බරපතල කතා බහක් මේ අවස්ථාව වෙනකොට ඇති වෙලා තියෙනවා. මේ පොහොර කාබනික පොහොර කියන එක පිටරටින් ගෙන්නුවොත් ඒ හරහා ලංකාවට එකතු වෙන බැරලෝහ ප්‍රමාණය ඒ වගේම
අපි නොදන්නා අපේ පසට නොගැලපෙන ශුද්‍ර ජීවීන් ගෙන ඒම කොයි ආකාරයකට ගෙනවත් ඇතැම් විට සංඛ්‍යාලයකින් තියෙනවා මිලියන 30ක් පමණ ටොන් මිලියන 30ක් පමණ අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ මෙය හොඳ අදහසක් කියලා. මොකද අපේ වනාන්තර විනාශ කරාට අපි යම් ආකාරයකට වනාන්තර ටිකක් එලි කරගන්න පුළුවන් වුණා. ඉඳ ගන්න පුළුවන් වුණා. පස විනාශ කරොත් නම් අපිට කිසිම සමාවක් හම්බ වෙන්නේ අපි විතරක් නෙවෙයි අපේ ඊළඟට බිහි වෙන්නට ඉන්න පරම්පරා 10ටවත් මේ පස නිවැරදි කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේවා ඊටාම සංවේදී කාරණා පරිසර පද්ධතියකට අත තියෙනමයි කියන එක ශුද්ධ ජීවීන් විශාල වශයෙන් ගෙනෙනවයි කියන එක බැරලෝහ විශාල වශයෙන් ගෙනෙනවයි කියන එක නම් අපිට අනුමත කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඊළඟට මා තව එක කාරණයක් විතරක් කතා කරන්නම්. විශේෂයෙන් පහුගිය දවස්වල නැව එක්ස්ප්‍රස් පර්ල් කියන නෞකාව ලංකාව අසල ගිනි ගැනීමට ලක් වුණා. එය කිලෝමීටර 70ක් 1000කට එහාදී තමයි දැනගත්තේ එහෙම ගිනි ගැනීමට අදාළ දෙයක් තිබෙනවයි කියලා. නයිට්‍රික් ඇසිඩ් පිටවීමක් සිද්ධ වෙනවයි කියලා. මේ නැව මෙතනට ඇවිල්ලා වරාය ඇතුළට ගන්නේ නැතුව පැය කිහිපයකට පස්සේ තමයි ගින්න පටන් ගන්නෙ. මා විශ්වාස කරනවා මේ ගින්න පටන් ගන්නවත් සමගම ඒට ජලය පොම්පු කිරීම නිසා විශාල හානියක් සිද්ධ වුණා. විශේෂයෙන් මේක රසායනික ද්‍රව්‍ය. එම රසායනික ද්‍රව්‍ය වලට විශේෂයෙන් කෝස්ටික් සෝඩා වලට ඒ වගේම සෝඩියම් මෙතොක්සයිඩ් කියන රසායනිකය මේවා වතුර වැටිච්ච හැටියෙම විශාල ප්‍රතික්‍රියාවක් වල විශාල වශයෙන් තාපය නිදහස් වෙනවා. ඒ නිදහස් වීම ගිනි ගැනීම වැඩි කරන්නට හේතු සාධක වෙනවා. ඒ නිසා අපි කල යුතු වියලි රසායනික ද්‍රව්‍ය නැත්නම් අපි ඒකට කියන ෆයර් රිටාඩන්ට්ස් කියලා ඒව එකතු කරලා නතර කරන්නට තිබිච්ච ගින්න අපි ජලය ඉසීම හරහා වැරදි දෙයක් සිද්ධ වුණා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මා විශ්වාස කරන්නේ ලංකාවට මේ පිළිබඳව මනා වැටහීමක් තිබෙන පුද්ගලයන් නැහැ. අපි කොච්චර නැව් මාර්ගයක අපි අවුරුද්දකට නැව් 60000ක් එහා මෙහා යන නැව් මාර්ගයක් අසල තියෙන ඉතාම සංවේදී රට විදිහට සංවේදී මුහුදු කලාපයේ විදිහට ඒ වගේම ලෝකයේ තිබෙන තෙල් වලින් හරියටම භාගයකට වැඩි ප්‍රමාණයක් එහා මෙහා ගමන් කරන මුහුදු මාර්ගයේ විදිහට අප ලංකාවට එවැනි හදිසි ආපදා තත්වයකදී මුහුණ දීමට හැකියාව තිබෙන සැලැස්මක් නැති කිතාම කනගාටුවට කාරණයක්. මේක පසුගිය කාලය තුළම රජය කරපු දේශපාලකයන් සහ ඒ වගේම රාජ්‍ය ආයතන මේකට වගකිව යුතු වෙනවා. එහි හානිය අවසාන වශයෙන් අපට මුහුණ දෙන්නට සිද්ධ වුණා. මම එක පැත්තකින් සන්තෝෂ වෙනවා මේ නැව කියන්නේ මිනිස් ජීවිත 25ක් සමග අඩුම ගානේ ශ්‍රී ලංකාව එම ජීවිත 25 බේර ගන්නට හේතු වුණා. කටයුතු කළා. මා ඒ පිළිබඳව ලංකාවේ රජයට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මුහුදට තල්ලු කළා ඇරියනම් සමහරක් වෙලාවට ඔවුන්ගේ ජීවිතත් පුහුදුපත් වෙන්නට තිබුණා. නමුත් මේ ජීවිත 25 බේරුවේ ලංකාවට විශාල පාරිසරික ව්‍යසනයක් ඇති කරගනිමින් සමාජ ව්‍යසනයක් සහ ආර්ථික ව්‍යසනයක් ඇති කරගනිමින් ඒ නිසා අපි ඒ පිළිබඳව ටිකක් කතා කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම නැව් ගමන් කරන මාර්ගයක තියෙන රටවල් හැම කෙනෙක්ම Tamanගේ අපි කියන එකට shared responsibility කියලා අපි හැමෝටම යම්කිසි අයිතියක් තියෙනවා ඒ පිළිබඳව කටයුතු කරන්නට. ඉන්දියාව සහ කටාර් රාජ්‍ය මේ නැව එන්න එපා Tamanට හැකියාව නැහැ කියලා කියනකොට ඔවුන් දැනගන්න ඕන මේ නැව කොහේ හරි අතරමැද්දේදී විනාශ වෙන්න පුළුවන් කියලා. මම විශ්වාස කරනවා එම රටවල් දෙකේ වරායවල් මේ පිළිබඳව කටයුතු කරන්නම්. එහෙම නැත්නම් නැව් සමාගම ඒක පිළිබඳව විශේෂඥයෙක් ඒ අදාළ රටවල් වලට ගෙන්න ගන්න කටයුතු කළා නම් බොහෝ දුරට මේ ගැටලුව නතර කරගන්නට තිබුණා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබෙන මානව හිමිකම් පිළිබඳව කතා කරනකොට එහි තියෙනවා ලෝකයේ තියෙන විද්‍යාවේ දියුණුව ජනතාවට නැත්නම් මිනිසුන්ට යම්කිසි බෙනිෆිට් එකක් යම්කිසි වාසියක් ලබා දිය යුතුයි කියලා. අපට පෙනී යන ආකාරයට මේ ලෝකයේ තියෙන විද්‍යාත්මක දියුණුව කිසිම ආකාරයකින් මේ නැව සම්බන්ධයෙන් කටයුතු කළේ නැහැ. වෙන රටවල් වලින් කටයුතු කරේ නැහැ. ලංකාවට ආවම ලංකාව විද්‍යාව පාවිච්චි කරේ නැහැ. මේ නිසාම ඒ වගේම නැව් සමාගම
විද්‍යාව පාවිච්චි කරේ නැහැ. ඔවුන්ට බොහොම පහසුවෙන් කාල වේලාව තිබුණයි කියලා මා විශ්වාස කරනවා. සිංගප්පූරුවෙන් හරි අවශ්‍ය පහසුකම් අරගෙන ඉන්න ලංකාවට මේ වැඩේ තනියෙන් කරගන්න බැහැයි කියලා තේරෙනකොට ඒ වගේම එහෙම නැත්නම් ඉන්දියාවෙන් මේ ටික අවශ්‍ය වෙලාවෙදී ලබා ගන්න තිබුණා. ගින්දර පටන් ගන්න කලින් ලබා ගන්න තිබුණා. ඒ කාරණේ සිද්ධ වුණේ නැහැ. නමුත් මා වැඩිපුර කාලය ගත කරන්න කැමති මේ රසායනික මේ නැවේ තිබුණේ මොකක්ද කියලා. බොහෝ අය දකින්නේ මේක ප්ලාස්ටික් තිබිච්ච එකක්. ඒක අපේ මුහුදු සම්පූර්ණයෙන්ම මේ වෙනකොට 3න් 1කට වැඩි ප්‍රමාණයක් මුහුදු වලට පැතිරලා ගිහින් තියෙනවා. ඔබ දන්නවා ප්ලාස්ටික් වලට අපි අවුරුදු ගණනාවක් තිස්සේ දශක දෙකක් විතර තිස්සේ සටන් කරනවා. ඒ සටන් කිරීමට හේතුව එක කාරණයක් තමයි සෂේ පැකට්ස් වගේ ප්ලාස්ටික් වර්ග එකතු වෙන එක. ඊට අමතරව ප්ලාස්ටික් බීඩ්ස් නැත්නම් මයික්‍රෝ බීඩ්ස් කියන එක නැත්නම් ශුද්ධ ප්ලාස්ටික් අංශු. අපි පහුගිය අවුරුදු දෙකකට විතර කලින් ප්ලාස්ටික් එකතු කිරීමට ලක් කරා මේ පුංචි ප්ලාස්ටික් පැලට් අපිට පරිශ්‍රණයකට අවශ්‍ය වෙලා. එහිදී අපි මෝදර පැලණිකඟ වැටෙන ප්‍රදේශයේ තිබිලා ප්ලාස්ටික් ඇට 1000ක් හොයන්න අපිට පුළුවන් වුණා පැය දෙකමාරක විතර උත්සාහයකින්. ඒක ඉතාමත් අපහසු කාරණයක්. ඒක පෙනේරයක් අරගෙන වැලි හලලා ලොකු ඇටවල ඇඟිලි වලින් තමයි අපිට තෝරගන්න ඕනේ. සමහර රටවල් මේ සඳහා සති දෙකක් විතර ගත කරලා තියෙනවා. නමුත් අපිට එච්චර කාලයක් ගියේ නැහැ. ඒ කියන්නේ අපේ බෙරළේ කොහොමත් ප්ලාස්ටික් ටිකකුත් තියෙනවා. නමුත් අද වෙනකොට මම හරියටම දන්නේ අපිට ගණන් මිනුම් තියෙනවා ප්ලාස්ටික් කොච්චරක් low density polyethylene high density polyethylene ඒ වගේ දේවල් මේ මුහුදට එකතු වෙලා තිනවා. ඒ එකතු වීම හරහා අපි ටොන් ගණන් වලින් කිලෝ ගණන් වලින් කිව්වට ප්ලාස්ටික් ඇට නැත්නම් ওই පැලට්ස් බිලියන ගණනාවක් අපේ වෙරළට එකතු වෙලා තියෙනවා. මම විශ්වාස කරන්නේ ඔයින් අපි ඔය එකතු කරන ආකාරයට 50%ක්වත් එකතු කරගන්න බැරි වෙයි කියලා. ඒම ඉතිරි වෙච්ච ටික වෙරළ දිගේ වරෙන් වර තනින් තන එහාට මෙහාට තල්ලු වෙවි තිනවා. අද වෙනකොට ඊයේ වෙනකොට වෙන්නප්පු ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම කල්පිටිය දක්වා ගිහින් තියෙනවා කියලා අපිට ආරංචි තියෙනවා. අනිත් පැත්තෙන් ගාල්ල පහු කළ මේ ප්ලාස්ටික් යට ගිහිල්ලා තියෙනවා. අපි කොච්චරක් කොරල්ලා සිහිර වෙනවද කියලා අපි දන්නේ නැහැ. ප්ලාස්ටික් කියන්නේ අවුරුදු 500,000ත් අතර ප්‍රමාණයක් යනවා ඒව දි รา පත් වෙන්නට. එහෙමනම් අපිට මේ ඇවිල්ලා තියෙන ව්‍යසනය තවත් අවුරුදු 500ක් හෝ 1000ක් එහි ප්‍රතිඵල දකින්නට හම්බ වෙවි. ඒ නැවත මොහොතට හේදිලියයි මාළු ආහාරයට ගනි, ඒ මාළු මැරෙයි. ඒ ආකාරයට බරින් බර අපිට මේක අහන්න දකින්න පුළුවන්. ඊටත් එහාට ගිහිල්ලා අද වෙනකොට අපි බලාගෙන ඉන්නේ නැව ගිලිලා ඉවරයි. මේක ඇතුලේ බංකර් ඔයිල් මෙට්‍රික් ටොන් 300ක් විතර තියෙනවායි කියලා කියනවා. ඒ 300 දැන් අද උදේ මට කෝල් එකක් ආව බරුදල්පොළ කියන ප්‍රදේශයේ තෙල් තට්ටුවක් තිබෙනවායි කියලා. මා පින්තූර තාම දුටුවේ නැහැ. නමුත් තෙල් පිටවීමක් සිද්ධ වෙන්නත් පුළුවන්කම තිබෙනවා. එතකොට මේ තෙල් පිටවීමට අපි තාම ලෑස්ති නැහැ තෙල් පිටවීම නතර කරගන්න. නමුත් මේ තෙල් පිටවීම සිද්ධ වුණොත් එහෙම ඒක විශාල හානියක් විදිහට අපිට දකින්නට පුළුවන් වෙනවා. ඊට එහාට ගිහිල්ලා මේ නැව රසායනික ද්‍රව්‍ය තිබිච්ච නැවක්. මේ නැවේ මම හිතන්නේ කන්ටේනර් වලින් භාගයකට ආසන්න ප්‍රමාණයක් තිබෙන්නේ විවිධ රසායනික ද්‍රව්‍ය, විවිධ නිමි රසායනික ද්‍රව්‍ය හෝ එහෙම නැත්නම් ඒ බෑ අමුද්‍රව්‍යයන් විදිහට තිබෙන රසායනික ද්‍රව්‍ය. සෝඩියම් මෙතොක්සයිඩ් කියන රසායනිකය මෙට්‍රික් ටොන් 2.2ක් විතර තිබිලා තිනවා. මෙයට වතුර වැටුනහම ඒක රස්නේ ඇවිල්ලා ඒක එතනින්ම තාපයේ ජනනය වෙලා එය ගිනි ගැනීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම කෝස්ටික් සෝඩා කියන්නේත් ඒ වගේ ප්‍රමාණයක්. ඊට අමතරව යූරියා ඩස්ට් එක, ෆ්‍රිල්ඩ් යූරියා, ඒ වගේම ලුබ්‍රිකන්ට් ඔයිල් නැත්නම් ලිහිසි තෙල්, බ්‍රේක් වලට පාවිච්චි කරන බ්‍රේක් ඔයිල් මේ වගේ විශාල ಜಾති ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒ වගේම කොපර් නැත්නම් තඹ කොපර් ස්ලග්ස් කියලා කුඩු වගේ ඒක තිබිලා තියෙනවා. ඒ වගේම ඊයම් බාර් විදිහට තිබිලා තියෙනවා. ඒ වගේම අපට දැනු නොදුන් එහෙම නැත්නම් මේ අපේට පරිසර යුක්ත කේන්ද්‍රයට තොරතුරු පනත යටතේ ලබාගත් ලයිස්තුවේ නැති රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් ඒකේ ගහලම තියෙනවා environmentally harmful substances කියලා. environmentally harmful කියන්නේ පරිසරයට හානි කරන්න පුළුවන් ද්‍රව්‍ය කන්ටේනරයක් තිබිලා තියෙනවා. මේක මොනවද කියලා අද දක්වා මේ නැව් සමාගම හෝ අපගේ අදාළ රාජ්‍ය නිලධාරීන් තවමත් ජනතාවට ප්‍රකාශයට පත් කළා නැහැ. මේ රසායනික ද්‍රව්‍ය
බොහෝ විශේෂයිත එකක් විය යුතුයි. මොකද ඒක ලේබලේම ගහලා තියෙනවා නම් environmentally harmful කියලා පරිසර හානි වෙනවා කියලා. ඒක විශාල හානියක් සිද්ධ කරන්න පුළුවන් දෙයක් විය යුතුයි. ඒ නිසා රජයට යුතුයකමක් තියෙනවා අද පරිසර දිනය සමරන දවසේවත් මේ නැවේ තීච්ච ද්‍රව්‍ය මොනවද කියලා කෙලින්ම කියන්න. නැව් සමාගමට යුතුයකමක් තියෙනවා. ඔවුන් මේ විනාශය සිද්ධ කළා තියෙනවා. ඔවුන් මේ විනාශ වෙයි කියලා ඇක්සිඩන්ට් එකක් නැත්නම් මේ වගේ අනතුරක් ස්වභාවිකයි. නමුත් මෙයට මේ පාලනය කරන්න කරපු ක්‍රියාමාර්ගය එච්චර සාධාරණ නැහැ කියන එකයි. ඒ අසාධාරණ ක්‍රමවේදයේ තුලින් සිද්ධ වෙච්ච පරිසර හානියට මේ සමාගමත් ඊට අදාළ රජ්‍ය ආයතනත් වගේ කිය යුතු වෙනවා. මේ අමතරව නයිට්‍රික් අම්ලය තියෙනවා. නයිට්‍රික් අම්ලය කෙලින්ම වැටුණොත් එම මුහුදට විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ රසායනික ද්‍රව්‍ය නිසා තමයි ওই කැස් බෑවන් මාළුන් පිලිස්සලා මැරිලා හිටියේ. ප්ලාස්ටික් වලට අමතරව ඒ නිසා ඒ අවට කොරල් තියෙන පරිසරයට විශාල හානියක් වෙන්න පුළුවන්. අපි දන්නා ආකාරයට මේ ප්‍රදේශයේ තිබෙන කොරල් සහ මාළු අයින ඉතාම ශාස්ත්‍රීය එකක්. විශේෂයෙන් කැලණිගඟෙන් එන පෝෂණයත් එක්කලා හොඳ මාළු අයිනක් තියෙනවා. ඉස්සන් පොකිරිස්සන් වගේ සතුනුත් මෙතන ගොඩක් දකින්න හම්බ වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක තාම වටිනා පරිසර පද්ධතියක් මේ විනාශ වුණේ කියන එක අමතක කරන්න හොඳ නැහැ. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මෙහි ආහාර ද්‍රව්‍ය, වාහන සහ වෙනත් පරිසරයට එහෙම හානියක් ලොකු හානියක් නැති ද්‍රව්‍ය ගොඩකුත් තිබිලා තියෙනවා. නමුත් මේ අතර මැද්දේ අතිශය හානිදායක අපි කියනවා හැසාඩස් කියලා. එහෙම හැසාඩස් කෙමිකල්ස් රාශියක් නැත්නම් සාම විනාශකාරී රසායනික ද්‍රව්‍ය රාශියක් මෙහිදී තිබුණා. එතකොට මේ නැවගිනි ගැනීමේදී විශාල වායු දූෂණයක් සිද්ධ වුණා. මා නිකන් ගණනය කරලා බැලුවාම ලංකාවේ දවසකට සිද්ධ වෙන වායු දූෂණය වගේ හා සමාන ප්‍රමාණයක් මේ නැව නිසා පමණක් සිද්ධ වුණා. එහි මේ රසායනික ද්‍රව්‍ය සියල්ලම තිබෙන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ මේක නිකන් කර්මාන්ත පුරයක් ගිනිගත්තා වගේ තරමටම රසායනික ද්‍රව්‍ය මෙහි තිබුණා. එතකොට ඒ නිසා ඇති වෙච්ච විශාල පරිසර විශේෂයෙන් වායුමය වායු දූෂණයක් සිද්ධ වුණා. මම හිතන්නේ තවදුරටත් එහිදී ඇසිඩ් අම්ලෙන් නැත්නම් අම්ල වැසි වගේ දෙයක් ඇති වුණා කියලා දෙවිච්ච සුළඟත් එක්කලා මම හිතනවා ඒක ගොඩක් ඈතට ගිය බොහොම ඉක්මනින්. එහෙම නොවුණා නම් සමහරක් වෙලාවට අම්ල වැසි වගේ තත්ත්වයන් ලැබෙන්නත් ඉඩ තිබුණා. ඒ නිසා අද අපි සාමාන්‍ය නැව්ගිලීමක් නෙවෙයි මේ කතා කරන්නේ. මේක අතිශය විසසහිත රසායනික ද්‍රව්‍ය කන්ටේනර් මම හිතන්නේ 500කට වැඩි ප්‍රමාණයක් තිබෙන නැවක්. එහි යම්කිසි කොටසක් මේ වෙනකොට ගිනි අරගෙන ඉවත් වෙන්නේ නැති. නමුත් ඉතිරි ප්‍රමාණය මේ මොහොතයට තවමත් තියෙනවා. ඒවා ඒ අසලින් ගමන් කරන මාළුන්ට මේවා යනවා, ඇතුල් වෙනවා. ඒ මාළු කෑම ගන්න හැම අවස්ථාවකදීම මුඛය තුලින් යන වතුරත් එක්කලා මේ රසායනිකයන් ඇතුල් වෙනවා. ඔවුන්ගේ කර්මල් තුලින් ශරීරයට එකතු වෙනවා. පුංචි මාළුන්ට මේක එකතු වුනහම ඒ වගේ මාළු 10ක් කෑවොත් තව ඊට වඩා ලොකු මාළුවෙක් ඒ වගේ 10 ගුණයක් වෙනවා ඒ ලොකු මාළුවගේ. ඒ වගේ ලොකු මාළු 10 දෙනෙක්ව තව ඊට වඩා ලොකු මාළුවෙක් කෑවොත් ඒ වගේ 10 ගුණයක් වෙනවා. එතකොට පොඩි මාළුවගේ වගේ 100 ගුණයක් ලොකු මාළුවගේ දකින්න පුළුවන්. ඒ වගේම තව අවුරුදු 4-5කින් හම්බ වෙන බලයක් වගේ මාළුවෙක්ගේ වුණත් මේක තියබෙන්නට පුළුවන්. ඒ නිසා අපි මුහුදේ සිද්ධ වෙච්ච දූෂණය, විශේෂයෙන් කොරල් වලට සිද්ධ වෙච්ච දූෂණය, ඒ එතන පොළොවේ යට තියෙන මුහුදේ යට තිබෙන දූවිලි නැත්නම් වැලි අංශුත් එක්කලා මේවා රසායනික අනිවාර්යෙන් ඇති. කොරල් වල ඇති. කොරල් වල ආහාරයට ගන්නා මාළුන්ට මේක එකතු වෙන්න පුළුවන්. ඉස්සන්ට මේක එකතු වෙන්න පුළුවන්. ඒ වුණ ඔක්කොම කන්ටැමිනේට් වෙන්න පුළුවන්. ඒ ආකාරයට මේ පරිසර පද්ධතිය පුළා තව අවුරුදු 25ක් 30ක් ඊටත් වැඩි කාලයක් මේ රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක වේවි. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන පළවෙනි කාරණේ තමයි මේක දන්න හැම විදිහටම මේකේ තියෙන ද්‍රව්‍ය ටික ඉවත් කරගන්න. මම හිතනවා ඒක නැව උඩ තීද්දිම මේ ටික ඉවත් කරගත්තා නම් ඔය අදින්න යන්නේ නැතුව සමහරක් වෙලාවට මීට වඩා ලොකු වෙනසක් කරන්නට සිද්ධ වුණා. මේ පරිසර හානිය අඩු කරගන්න සිද්ධ වුණා. ඒ වගේම අපිට බූම්ස් දාන්න තිබුණා මේ ප්ලාස්ටික් ටික පවා යන එක නතර කරගන්නට ඒ අවස්ථාවේදී නොයෙකුත් තාක්ෂණික කාරණා කියනවා. නමුත් මේ බූම් එක තියෙන එක්කෙනෙක් ලංකාවේ ඉන්නවා. ඔහුට එහෙම බූම් එකක් ලයිසන් එකක් තියෙන එක්කෙනෙක් නැතර මුහුද වටේ දාන නැව වටේ දාන ෆ්ලෝටින් එක
ඒක තියෙන කෙනෙක් ඉන්නවා. නමුත් ඒ පිළිබඳව රාජ්‍ය ආයතන දැනගෙනවත් ඉඳලා නැහැ. මට ආරංචි විදිහට ඊයේ දවස තුල තමයි ඔවුන් පරීක්ෂා කරන්න ගිහිලා තියෙන ඒ ටික බලන්නට. එතකොට ඒ වෙනකොට ඔවුන් දැනගෙනවත් හිටලා නැහැ මෙහෙම එකක් තිබෙනවායි කියලා. ඉතින් ඒක නිසා බොහොම අවාසනාවන්ත තත්වයක්. ඒ නිසා මේ නැව නැවත වතාවක් කියන්නේ මේක අතිශය විෂසහිත රසායනික ද්‍රව්‍ය ගෙනියපු නැවක්. එහි කෑම අරෝමියක් ගෙනින් තියෙන මම හිතන්නේ ඒක සදාචාරාත්මක නෑ. කෑමයි මේවයි ඔක්කොම එකට ගෙනියන එක විශේෂයෙන් මාළු එහෙම ඉන්දියාවේ ඉඳලා ගෙනියන දේවල් තිබිලා තියෙනවා. එතකොට ඒ පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතුයි. නමුත් මේ නිකම්ම නිකන් නැවක් නෙවෙයි, මේ අතිශය විෂසහිත නැවක්. ඒ නිසා අපිට බය වෙන්න ඕන. අපි බය වෙන්න ඕන. අපේ විද්‍යාඥයන් මේ පිළිබඳව ලොකු ප්‍රකාශයක් නිකුත් කළා නැහැ. මේ රසායනික ද්‍රව්‍ය ලයිස්තු අපි තොරතුරු පනතින් අරගෙන Facebook එක හරහා සහ විවිධ මාර්ග වලින් අපි ලබා දුන්නා. ඒ පිළිබඳව විශ්ලේෂණයක් කළා කරුණු ඉදිරිපත් කරන්න තාම අපේ විද්‍යාඥයන්ට බැරි වෙලා තියෙනවා. රාජ්‍ය ආයතනවලට බැරි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි ඉතාමත් අවාසනාවන්ත මිනිස්සු කොට්ටාසයක් බවට පත් කරලා තියෙන්නේ අපේ රටේම ඉන්න මිනිස්සු ටික. ඒ නිසා පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කියලා කතා කරනකොට මේ නැව නිසා සිද්ධ වෙච්ච පරිසර විනාශය එහෙම ලේසියෙන් ප්‍රතිස්ථාපනය කරගන්න බෑ. ඒ නිසා ඒව නොවෙන්න බැග බලා ගන්න එක තමයි කරන්න ඕන. ඒ වගේම අපි ඊයේ දවසේ අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගත්තා. මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා පරිසර යුක්ත කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍ර දාබරේ මැතිතුමා. එතුමායි පිළිබඳව විස්තරයක් කරයි. ඊට අමතරව අපි එක්සත් ජාතීන්ගේ තියෙනවා ස්පෙෂල් රැපෝටෝ on toxic and human rights. ඒ කියන්නේ රසායනික විෂසහිත රසායනික ද්‍රව්‍ය සහ මානව අයිතිවාසිකම් පිළිබඳව විශේෂ නිලධාරියෙක් ඉන්නවා. අපි එතුමාට දැනුම් දුන්නා මේ පිළිබඳව වහාම මේක අන්තර්ජාතික ප්‍රශ්නයක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබෙන යම් යම් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මේදී සිද්ධ කළ තියෙන. අපි මේ පිළිබඳව දැනුම් දීමක් ඉතාමත් ඉක්මනින් කරා. ඔවුන් ඒක ලැබුණා කියලා මට උත්තරයක් එවලා තියෙනවා. ඒ පිළිබඳව අපි හිතනවා එක්සත් ජාතික සංවිධානයේ මේ නිලධාරි විශේෂ නිලධාරිවරයා කටයුතු කරයි කියලා. ඒ වගේම මම හිතන්නේ මේ නැව් සමාගමට විශාල යුතුයකමක් තියෙනවා. තමන්ගේ නැවේ තීච්ච මේ රසායනික ද්‍රව්‍ය මොනවද කියලා ජනතාවට හෙළි කරන්න. ඔයිල් ගැන නැත්තම් තෙල් පිටවීමක් වෙයි කියලා ජනතාව මුලා කරන්න එපා. තෙල් පිටවීමක් සිද්ධ වෙනවා. ඒක බලක්වන්න ක්‍රමවේද තිබෙනවා. නමුත් රසායනික ද්‍රව්‍ය පිටවීම බලක්වන්න ක්‍රමවේදයක් නැහැ. ඒවා ඔය තෙල් පිට වුණොත් ඒවා එකතු කරගන්න පුළුවන්. ඒකට ෆයර් ඩිස්පර්සන්ට් ගහලා ඉවරලා ඒවා වෙනම වෙන් කරගන්න පුළුවන්. හානි නොවි කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. නමුත් රසායනික ද්‍රව්‍ය වලට එහෙම ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඕන් ඇත්ත ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම ලංකාවේ රජය සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. මේකේ තියෙන්නේ මොනවද? ඒ වගේම මම හිතන්නේ නාරායතනය ප්‍රකාශයක් නිකුත් කළා තිබුණා. මම හිතන්නේ මේ ප්‍රකාශය තරම් සාධාරණ නෑ. ඕන් පරීක්ෂණ කළ යුතුයි. ඒ වගේම මේ පරීක්ෂණ කරන ක්‍රමවේදයන් තිබිය යුතුයි. ඔවුන් අද වෙනකොට දීවරයන් අන්ත අසරණ තත්වයකට පත් වෙලා තියෙනවා. උන්ට මාළු ටික විකුණා ගන්න බැරුව. ඒ වගේ මාළු දුටුවා සමහර මාළු කාපුවාට අසාත්මිකතාවය නැති වුණා කියලා. වතුරට බැහැපුවාට අසාත්මිකතාවය නැති වුණා කියලා. රජය ප්‍රකාශ කළ යුතුයි කොයි ප්‍රදේශවල මාළු කෑවට කමක් නැද්ද? රට වටේම කෑවට කන්න එපාද? නැත්නම් කොයි ප්‍රදේශවල මාළු කෑවට කමක් නැද්ද? කොයි ප්‍රදේශවල මාළු අල්ලන්න එපාද කියලා. ඒ වගේම මේ සඳහා එයින් හානියටපත් වෙච්ච දීවරයන්ට වන්දි ලබා දීම, සංචාරක කර්මාන්තයට වෙච්ච හානියට වන්දි ලබා දීම ඇතුළු විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා. මේ ඔක්කොටම කලින් සිද්ධ වුණේ මොකද්ද කියලා අධ්‍යයනය කළා. මේ සඳහා කමිටුපත් කළ මේව කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා මම මේ අද මාතෘකාව ගැනත් විශේෂයෙන් මේ පරිසර දිනයේ මාතෘකාව එහෙම නැත්නම් පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කියන කාරණේ පිළිබඳවත් ඒ වගේම අවසානයේ මේ නැව සම්බන්ධයෙන් තීන නීතිමය තත්ත්වයක් ප්‍රකාශ කරන විදිහට මම පරිසර යුක්ත කේන්ද්‍රයේ සභාපති රවින්ද්‍ර දාබරේ මැතිතුමාට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හේමන්ත කරන ලද ආරාධනය පිළිබඳව. අද හේමන්ත දිගටම විස්තර කරා ඉතාමත්ම පැහැදිලිව සහ සවිස්තරාත්මකව මේ පරිසර පද්ධති ප්‍රතික්ෂාපනය කිරීම සම්බන්ධව සහ විශේෂයෙන්ම අද ජාත්‍යන්තර පරිසර දිනය සම්බන්ධව තියෙන වැදගත්කම සහ ඒ සම්බන්ධව අපට කළ හැකි දේවල් ඒ වගේම අපට මේ දක්වා අතපස් වෙලා තියෙන දේවල් පිළිබඳ දීර්ඝ විස්තරයක්. ඉතින්
විශේෂයෙන්ම මගේ අදහසත් හේමන්තගේ අදහස් හා සමානමයි කිසිම වෙනසක් නැහැ. ඊට අමතරව මට නිකන් හිතෙනවා මේ පරිසර පද්ධති ප්‍රතික්ෂාපනය කිරීම කියන එක ඇයි අද මේ ලෝක පරිසර දිනේදී තේමාව කරගන්න උනේ කියලා මම පොඩ්ඩක් හිතනකොට මට හිතෙනවා අපි යමක් ප්‍රතිස්ථාපනය කිරීම කරන්නේ ඒක ආරක්ෂා කරන්න බැරි වුණොත් ඕනම දෙයක් අපි ඉස්සල්ලාම කරන්නේ ඒක ආරක්ෂා කරගන්න. දැන් මේ පරිසර පද්ධති සම්බන්ධවත් මම හිතන්නේ වැදගත්ම දේ කාරණේ එකයි පරිසර පද්ධතිය අපි ඉස්සල්ලාම ආරක්ෂා කරගත්තා. ආරක්ෂා කරගන්න බැරි වෙලා දැන් ඒකට යම්කිසි හානියක් වුණාට පස්සේ යම්කිසි ඩැමේජ් එකක් වුණාට පස්සේ තමයි ප්‍රතිස්ථාපනය කියන වචනේ රෙස්ටෝරේෂන් කියන එක අපිට එන්නේ. මේ පරිසර පද්ධති කියනකොට මට මතක් වෙන්නේ මේ පද්ධති කියන වචනේ දිහා බලනකොට මට මතක් වෙනවා මේ අපේ ශරීරයේ තියෙනවනේ එක එක පද්ධති මෞර්ත ලිංගික පද්ධතිය කියයි රුධිර සංසරණ පද්ධතිය කියනවා සුවසන පද්ධතිය වසා පද්ධතිය වගේ මේ ශරීරයේත් එක එක පද්ධති තියෙනවා. මේ පද්ධති ගැන වුණත් අපි නිකන් හිතනකොට අපි ඉස්සල්ලාම කරන්නේ මේ පද්ධති ආරක්ෂා කරගන්නට ඕනේ. අර සාමාන්‍යයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි කතා කරන එකම තමයි මම හිතන්නේ මේ පරිසර පද්ධතියටත් අදාළ වෙන්නේ. prevention is better than cure කියන එක. ඒ කියන්නේ මේ වැළැක්වීම තමයි සුව කිරීමට වැඩිය හොඳ දේ. දැන් මේ පරිසර පද්ධතියටත් වෙලා තියෙන්නේ ඒකයි. පරිසර පද්ධති විනාශය වළක්ව ගන්න බැරි වුණාට පස්සේ තමයි මේ සුව කිරීම එහෙම නැත්නම් ප්‍රතිස්ථාපනය කියන එක රෙස්ටෝරේෂන් කියන එක අවශ්‍ය. එතකොට අපි මේ තේමාව රෙස්ටෝරේෂන් කියන එක එහෙම නැත්නම් ප්‍රතිස්ථාපනය කියන එක උනත් අපේ මූලික අවධානය යොමු කරන්නට ඕනේ හැමතිස්සෙම පරිසර පද්ධති ආරක්ෂා කිරීම. මොකද පරිසර පද්ධති කියන දේ 100%ක්ම ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඒක හරියට අර ශරීරයේ තියෙන සමහර දේවල් වගේම තමයි. ශරීරයේ සමහර දේවල් ලෙඩ වුණාට පස්සේ අපි සුව කරාට 100%ක් සුව වෙන්නේ නැහැ. සමහර තැන් අපි හිතමු ඔපරේෂන් එකක් කරාට සමහරලාට කකුලේ හරි මොනවා හරි කොන්දේ හරි ඉස්සර විදිහට ඇවිදින්න බැරුව යනවා. සමහර දේවල් හાર્ට් එකේ වුණත් ඉස්සර විදිහට හાર્ට් එක වැඩ කරන්නේ නැහැ. නමුත් මැරෙන්නේ නැතුව බේර ගන්න. දැන් මේ පරිසරෙත් ওই විදිහම දෙයක් තමයි මේ. දැන් අපිට හේමන්ත කියන දේ මම අහගෙන හිටියා. අපිට හැමදේම දෙන්නේ පරිසරය. අපිට අවශ්‍ය කරන හුස්ම ටික, අපිට අවශ්‍ය කරන වතුර ටික, අපිට අවශ්‍ය කරන කෑම බීම මේ අපිව ජීවත් කරවන්නේ පරිසරය. අපි හරියට අර පරිසරය අම්මා කෙනෙක් කියලා කිව්වොත් අපි හරියට තාම රස්සාවක් නැති තනියම ජීවත් වෙන්න බැරි දරුවෝ ටිකක් වගේ. මේ අපි මිනිස්සු සංහතිය. එතකොට අපිට මේ පරිසරය නැතුව කිසි දෙයක් කරගන්න බෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ ක්‍රියා නිසා අපි මේ පරිසරයේ යම් යම් පද්ධති විනාශ කරනවා. දැන් පරිසරය දැන් අම්මා කෙනෙක් ගත්තොත් දැන් අම්මට ඇවිදින්න බෑ. අම්මගේ කොන්ද කඩන. දැන් අපිට ජීවත් වෙන්න විදියකුත් නෑ අම්මා නැතුව. දැන් අපි මොකද කරන්නේ? අපිව ජීවත් කරන්නේ අම්මා නම්. අම්මගේ පද්ධති ටික අපි විසින් විනාශ කළා නම් දැන් අම්මගේ පද්ධති අපි ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ අපිව ජීවත් කරවා ගැනීම සඳහා. අපේ ජීවිතේ තවදුරටත් පවත්වා ගැනීම සඳහා. දැන් මේ මනුෂ්‍ය සංහතිය ඇවිල්ලා තියෙන අන්න ඒ වගේ තැනකට මට හිතෙනවා. අපිට තවදුරටත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේ පරිසර පද්ධති අපි ප්‍රතිස්ථාපනය කරගත්තේ නැත්නම්. අපි අර වැළැක්විය යුතුයි කියලා අවුරුදු ගාණක් තිස්සේ පරිසරවේදීන් කෑ ගහපු එක කියපු එක මේ පාලකීන්ට සහ ජනතාවට තේරුම් නැති වුනහම තමයි දැන් මේ ප්‍රතිස්ථාපනය කියන තැනට අවසානයේදී එන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද දැන් මේක ලෙඩ වෙලා ඉවරයි. මේ පද්ධති ටික බිඳ වැටලා ඉවරයි. දැන් රුධිර සංසරණ පද්ධතිය අවුල්. මෞත්‍ර ලිංගික පද්ධතිය අවුල්. මුත්‍රා හරියට යන්නේ නැහැ. කොන්දේ අමාරු. ඒ වගේ තමයි දැන්. මේ හරියට වැඩ කරන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ මේක ඉස්සල්ලා ඒක අර අපිට හැමදේම සපේන දේ අපි නිරෝගීමත් කරගන්නට ඕනේ අපේ පැවැත්ම සඳහා. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි පරිසර පද්ධතියේ සෞඛ්‍ය සහ මානව සෞඛ්‍ය කියන්නේ දෙකම එකක්. ඒක වෙන් කළ නොහැකි දෙයක්. ඒක මේ අපේ පාලකයෝ සහ අපි තේරුම් ගත යුතුයි. ඒක තේරුම් නොගන්න තාක්කල් අපිට මේ පරිසර පද්ධතියට මිනිස්සුන් විසින් සිදු කරන හානිය වළක්ව ගන්නට බෑ. මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙද්දි තාමත් අපි දකිනවා රජයේ විසින් විධිමත් වැඩපිළිවෙලක් අරගෙන නැහැ මේ පරිසර සාක්ෂරතාවය කියන එක රට තුළ ඇති කරන්න. දැන් රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය තියෙනවා පරිසරය සම්බන්ධ ආයතන දෙපාර්තමේන්තු අධිකාරීන් ගණනාවක් තියෙනවා.
ඔවුන් ප්‍රමාණවත් වැඩපිළිවෙලක් යොදලා නැහැ කියන එකයි මගේ හැඟීම මේ ජනතාව තුළ පරිසර සාක්ෂරතාවය ඇති කිරීම සඳහා. අඩුතරමින් දැන් අද පරිසර දිනේදී මේ ළමා පරපුර වෙනුවෙන් ළමා පරපුර තුළ පරිසර සාක්ෂරතාවය ඇති කරන්න මොනවද කරන්නේ කරලා රජයේ විසින් හෝ බලධාරීන් විසින් මොනවද කරලා තියෙන්නේ කියලා හොයා බලනකොට මට සැලකිය යුතු දෙයක් එහෙම නැත්නම් වැදගත් දෙයක් එහෙම කරපු බවක් හොයා ගන්නට නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි රාජ්‍ය මට්ටමින් පවා අද තියෙන්නේ. ඉතින් රාජ්‍ය මට්ටමින් කරන ක්‍රියාකාරකම් කෙසේ වෙතත් අපි මානව වර්ගය වෙනුවෙන් අපේ යුතුකම් ඉෂ්ට කරන්නට ඕනේ. මොකද පරිසරය ආරක්ෂා කොට ඒක වැඩි දියුණු කිරීම මහ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම ජනතාව මත පවරලා තියෙන යුතුකමක්. ඉතින් ඒක නිසා ඒක අපි රජය ඉෂ්ට කරයි කියලා රජයට විතරක් බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. මේ රජයේ අරමුණු වෙන ඒවා බොහෝ විට අපිට පේනවා දැන් රජයන්හි අරමුණු ඒගොල්ලන් යන්නේ වෙන දිශාවක. රජයන් විවිධ දේශපාලන කණ්ඩායම් සහ විවිධ බලවතුන් විසින් රජයක් පත් කරලා අපි දකිනවා ඒ රජයන් විසින් ඒ බලවතුන්ගේ සහ විවිධ ව්‍යාපාරිකින්ගේ අරමුණු තමයි හැමතිස්සෙම ඉෂ්ට කරන්නේ සමස්ත ජනතාවගේ අරමුණු වෙනුවෙන් සමස්ත පරිසර ඒ අරමුණු වෙනුවෙන් එහෙම නැත්නම් මහජන සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නට උන්ට හැකියාවක් නැති තත්ත්වයන්ට බොහෝ විට රජයන් පත් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සමහරලාට මට හිතෙනවා මේ පරිසරයට වැඩිය රජයන් අසරණ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ජනතාව හැටියට මම හිතන්නේ මේ කාරණය ජනතාව අතර ගත යුතුයි. රජයන් අසරණ වෙලා කියලා කියන්නේ මම කියන්නේ මේ පදනමෙන් බොහෝ විට රජයන් පත් කිරීමට දායක වෙච්ච ව්‍යාපාරිකින්ගේ ඌමනාවන් වලට එහෙම නැත්නම් ඒ පදයන්ට අද රජයන්ට නටන්න වෙලා තියෙනවා. එහෙම ඒ ව්‍යාපාරික පැලැන්තිය එහෙම නැත්නම් රාජ්‍යයන් මෙහෙවන ව්‍යාපාරික පැලැන්තිය අවදාක්වත් පරිසරයට ආදරය කරන ව්‍යාපාරික පැලැන්තියක් වෙලා නැහැ මම දැනුවත් අපේ රට තුල සහ විශේෂයෙන් ලෝකේ බොහෝ රාජ්‍යයන්. ඒක නිසා අපි නීතිය තුලින් බලාපොරොත්තු වුණාට මේ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම නීතිය ආන්තරික ව්‍යවස්ථාවේ 27 ව්‍යවස්ථාවෙන් රජයකටත් පවර්ලා තියෙනවා. සියලුම රජයේ නිලධාරීන්ටත් පවර්ලා. නමුත් ඒක බොහෝ අවස්ථාවලදී නොවන බව අපි දකිනවා. විශේෂයෙන් අපේ අධිකරණයට ඉහාම අපේ නඩුකරවලත් බොහෝ විට අපි කියන්නේ ඒ කාරණේ තමයි අපි නඩුකරවල පාවා පෙන්වා දෙන්නේ මේ රාජ්‍ය යුතුකම ඉෂ්ට වෙලා නැහැ කියන කාරණේ. අපි මේ හැම නඩුකරයකදීම විශේෂයෙන්ම හැම නඩුකරයකම පාහේ රාජ්‍ය පාර්ශ්වයන් හෝ රජ්‍ය ආයතන පාර්ශ්වයන් කරලා තියෙනවා. ඒ පාර්ශ්වයන් වලට අපේ ප්‍රධාන චෝදනාව තමයි ඒ රාජ්‍ය යුතුකම. එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 ව්‍යවස්ථාවෙන් ඒ රජයේ ආයතන වල දක්වලා ආයතන වෙත පවර්ලා තියෙන යුතුකම් ඒ රාජ්‍ය ආයතන ඉෂ්ට කරලා නැහැ කියන කාරණා. ඊළඟට දැන් හේමන්තත් කතා කරා මේ නැව නිසා සිදුවෙච්ච පරිසර පද්ධති හානිය. විශේෂයෙන් ඒ සම්බන්ධව අපි අධිකරණයට ගියා. විශේෂයෙන් පාර්ශ්වකාරයන් ගණනාවක් එහිදී අපි වග උත්තරකරුවන් හැටියට නම් කළා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වරාය අධිකාරිය, ඊට පස්සේ වරාය අධිකාරියේ සභාපතිතුමා, ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් මර්චන්ට් ෂිපින් කියන ඒ තනතුරේ වැඩ කරන AW සෙනවිරත්න මැතිතුමා, ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඊට අමතරව නාරායතනය කෝස්ට් කන්සර්වේෂන් එක එහෙම නැත්නම් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුව, Department of Fisheries and Aquatic Resources, ඒ කියන්නේ ඒ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඒ වගේම රෝහිත අබේගුණවර්ධන මහතා වරාය සහ නාවික අමාත්‍යවරයා හැටියට, මහින්ද අමරවීර මැතිතුමා පරිසර අමාත්‍යවරයා හැටියට, නාලක ගොඩහේව මහතා, ඒ මහතා තමයි විශේෂයෙන්ම ඔය සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය බාර වෙලා ඉන්නේ. ඊට අමතරව අපි වග උත්තරකරුවන් හැටියට නම් කරා මේ නැව අයිතිකාර සමාගම සහ ඒ නැවේ දේශීය ඒජන්ත සමාගම. මෙතෙන්දී අපි මූලික වශයෙන්ම මේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පාර්ශ්වයක් හැටියට නම් කළේ නීතිමය වශයෙන් ප්‍රධාන වශයෙන්ම මේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම තියෙන අධිකාරිය එයයි. ඒ වගේම සමුද්‍ර පරිසර දූෂකයින්ට එහෙම නැත්නම් සමුද්‍ර පරිසරයට හානි කරන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමේ අයිතිය තියෙන
නිල ආයතනය හැටියට අපි හඳුනාගන්නේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය. ඊට අමතරව මේ පෝර්ට්ස් ඔතොරිටි එක එහෙම නැත්නම් වරාය අධිකාරිය මෙහි පාර්ශ්වයක් කරේ වරාය අධිකාරිය යටතේ තමයි හාබර් මාස්ටර් කියන ධූරය තිබෙන්නේ. හාබර් මාස්ටර් කියන ධූරය මෙතනදී නැවක් ලංකාව තුළට ඇතුල් වීමට විශේෂයෙන් දේශීය සීමාවට ඇතුල් වීමේදී වැදගත් ක්‍රියා මාර්ගයක් කරන ඒ වගේම වැදගත් දායකත්වයක් දෙන වැදගත් නිලයක් ඔහුගේ සම්බන්ධතාවයන් ඔහුගේ තීරණ ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඩිරෙක්ටර් ජෙනරල් මර්චන්ට් ෂිපින් කියන ඒ තනතුරේ එහෙම නැත්නම් වෙළඳ නාවික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ බලතල බොහොමයක්ම මේ හාබර් මාස්ටර්ට පවර්ලා තියෙනවා මර්චන්ට් ෂිපින් ඇක්ට් එක යටතේ. ඊට අමතරව වරාය අධිකාරී සභාපතිවරයා අපේ වග උත්තරකාරයෙක් කරලා තිනවා. මොකද එතෙන්දී වරාය අධිකාරිය වගේ ආයතනයක් සතුව තිබිය යුතු පහසුකම් සකස් කරගන්නට වරාය අධිකාරිය අපොහොසත් වෙලා තියෙන පදනම මත. ඊට අමතරව විශේෂයෙන් මෙහිදී පරිසරය සම්බන්ධව වගකිය යුතු මධ්‍යම පරිසර අධිකාරියටත් මෙහි විශාල වගකීමක් තියෙනවා. මොකද මෙතෙන්දී මේ සිද්ධිය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා සීමාවෙන් නාවික සැතපුම් 9.5ක් එහෙම නැත්නම් 10කටත් අඩු ප්‍රදේශයක් තුල එහිදී එම ප්‍රදේශය තුල මධ්‍යම පරිසර අධිකාරියේ බලතල ක්‍රියාත්මක වෙනවා. බලතල පැහැදිලිවම ක්‍රියාත්මක වන ප්‍රදේශයක්. මොකද අපේ භූමි ප්‍රදේශයට අයිති ප්‍රදේශයක්. එහිදී විශේෂයෙන්ම සිදු වෙලා තියෙන මේ වායු දූෂණය සම්බන්ධව පියවර ගැනීමේ මූලික වගකීම තියෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය. ඒ වගේම මෙහිදී වෙරළ කලාපය තුල විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගොඩ ගැහුණා. ඒ පිරිසිදු කිරීම සම්බන්ධ තීන්දුව తీරන ගැනීම සහ කරුණු මෙහෙයවීමේ වගකීම තියෙන්නේ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට ඒක නිසා වුණත් අපි පාර්ශවයක් කළා එකේ නඩුවේදී. ඊට අමතරව මේ සාගර ජීවීන් සම්බන්ධව සහ විශේෂයෙන් සාගර ජීවීන්ට සිදුවෙච්ච බලපෑම සම්බන්ධව සහ එහි තත්ත්වයන් සම්බන්ධව පරීක්ෂණ කටයුතු කිරීමේ රාජ්‍ය ආයතන හැටියට නාරා ආයතන එහෙම නැත්නම් National Aquatic Resources Research and Development Agency කියන ආයතනේ අප පාර්ශවයක් හැටියට නඩුවට නම් කරා. ඊට අමතරව මෙතනදී අපි දකිනවා Fisheries and Aquatic Resources එහෙම නැත්නම් මත්ස්‍ය සහ ජලජීවි පනත ඒ පනත යටතේත් වැරදි ගණනාවක් සිදු වෙලා තියෙනවා. ඒ පනත යටතේ මේ සාගර ජීවීන්ට විශේෂයෙන් මත්ස්‍යයින්ට ජීවත් වීමට සුදුසු නැති පරිසරයක් ඇති කරලා තියෙනවා සහ වැරදි ගණනාවක් සිදු කරලා තියෙනවා. එතකොට මේ පනත යටතේත් මේ වැරදි කරපු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා තමන්ගේ වගකීම් ඉෂ්ට කරලා නැහැ. මෙවැනි කටයුතු සම්බන්ධව විශේෂයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයට සහ අමාත්‍යවරයාට තියෙනවා අවශ්‍ය කරන පහසුකම් සලසා දෙන්න. ඒ වගේම මේ පනත්වල තියෙන අඩුපාඩුකම් සකස් කරලා දෙන්න. ඒ වගේම පරිසර අමාත්‍යවරයා බැඳී සිටින පරිසරය ආරක්ෂා කිරීමේ අවශ්‍ය කරන කටයුතු කරන්න. මෙහිදී අපි දකිනවා රාජ්‍ය අංශයේ විශාල පසුබෑමක්. මෙවැනි කුඩා ලීක් එකක් එහෙම නැත්නම් අවශ්‍යයෙන්ම කාණ්ඩුවක් වගේ දෙයක් සහිතව අපේ දේශීය ප්‍රදේශයට එහෙම නැත්නම් දේශීය සාගර කලාපයට එහෙම නැත්නම් දේශීය නාවික කලාපයට පැමිණි නෞකාවක තියෙන ඒ தত্ত্বය පිළිසකර කරන්න හෝ ඒ සම්බන්ධ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවවත් අපේ රටේ නැතිකම ගැන අත් වශයෙන්ම අපි කනගාටු විය යුතුයි. ඒ සම්බන්ධව මේ සියලු රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යවරුන් වගකිය යුතුයි. අවශ්‍ය කරන යාන්ත්‍රණය සහ අවශ්‍ය කරන යටිතල පහසුකම් අපරාධ තුළ සකස් නොකිරීම සම්බන්ධයෙන්. ඊට අමතරව මෙතනදී ඔය එක්ස්ප්‍රස් ෆීඩර්ස් ආයතනය යම්කිසි වගකීමකට ලක් වෙනවා. මොකද ඔවුන් ලංකාවට ඇතුල් කරලා තියෙන්නේ අපි කියනවා සීවර්ඩිනස් එහෙම නැත්නම් මුහුදු ගමනකට එහෙම නැත්නම් රටකට ඇතුළු කිරීමට අයෝග්‍ය තත්ත්වයේ කාගෝ එකක්. ඒ කියන්නේ ලීක් එකක් තියෙන කාගෝ එකක් තමයි ඕන් ඇතුළත් කරලා තියෙන්නේ. ඒක නිසා ඒ ඇතුළත් කිරීම නොකර යුතු දෙයක්. එහෙම ඇතුළත් කරනවා නම් අපේ රටේ බලධාරීන්ගෙන් ඒ ලීක් එක ගැන කියලා විශේෂයෙන් කියලා අවසර ගන්නට ඕන. ඔවුන්ගේ රූටින්
කෝල් එකක් එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍ය නාවික ගමනක් හැටියට මේ නාවික ගමන ආවත් ඒ සාමාන්‍ය නාවික ගමන ගැන විතරක් කියන්නේ නැතුව උන්ට වගකීමක් තිබුණා. ඒ සාමාන්‍ය නාවික ගමනට ගෙන්න කාගෝ වල තියෙන තත්ත්වය විස්තර කරන්න. නිකන් මැනිෆෙස්ටෝ කාගෝ මැනිෆෙස්ටෝ එක වෙලා වැඩක් නැහැ. කාගෝ මැනිෆෙස්ටෝ එක ඒවල වැඩක් වෙන්නේ නැහැ. ඒ කාගෝ මැනිෆෙස්ටෝ එකේ තියෙන භාණ්ඩවල තත්ත්වය එහෙම නැත්නම් යම්කිසි අවදානමක් මතුවලා තියෙනවද? එහෙම නැත්නම් ඒ සම්බන්ධව යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවද කියන කාරණය පිළිබඳව රජයට දැනුම් දීමේ වගකීමක් ඒ නාවික ආයතනයට විශේෂයෙන්ම නැවහිමියට සහ ඒ කැප්ටන්ට සහ දේශීය ඒජන්තවරයාට පවතින. ඉතින් ඒ වගේම විශේෂයෙන් සමහර දේශපාලනඥයෝ මේ අවස්ථාවේදී අපිට පෙවුන ලෑස්ති වෙනවා කියලා මේ මුදල් ටික අරගෙන විවිධ දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන්න. අත වශයෙන්ම එහෙම කටයුතු කරන්න ගියොත් එයින් පරිසරයට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. මොකද පරිසරයේ බිලිදීන් පරිසරයේ විනාශ වෙලා ලැබෙන මුදලක් වෙන න්‍යාය පත්‍ර වලට යට කරන්න එහෙම නැත්නම් වෙන න්‍යාය පත්‍ර යටතේ වියදම් කරන්න ලබා ඉඩ හැරියොත් එහෙම මේ පරිසර විනාශය තවත් දරුණු කරනවා සහ විශේෂයෙන් රෙස්ටොරේෂන් කියන එක විශේෂයෙන් මේ පරිසර පද්ධති පුනරුත්ථාපනය කියන එක නැවත සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙහිදී විශාල මුදලක් වැය කරන්නට වෙනවා මේ වෙරළ පරිසර පද්ධතිය සහ සාගර පරිසර පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කරන්න. ඒ සම්බන්ධව අවශ්‍ය කරන සියලුම මුදල් මේ යම්කිසි ලැබෙන වන්දියකින් වෙන් කරගත යුතුයි. නැතුව ඒ සඳහාත් අපි අධිකරණ නියෝග ඉල්ලා තිබෙනවා. පැහැදිලිවම ඒ සඳහා පාඩුව වෙච්ච ඒ ක්ෂේත්‍ර සම්බන්ධව වෙනම අරමුදල් ඇති කරලා ඒ සඳහා පමණක් ඒවා යෙදවිය යුතුයි කියලා. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන එක්තරා වැදගත් ක්‍රියා. ඊට අමතරව අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන් අපේ රටේ පනත් වල තියෙන අඩුපාඩු විශේෂයෙන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත සම්බන්ධව තියෙන අඩුපාඩු සකස් කරන්නට ඕනේ. ඒවට අවශ්‍ය කරන රෙගියුලේෂන් සකස් කරන්න ඕනේ. සමහර වැදගත් කන්වෙන්ෂන් ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් අන්තර්ජාතික ගිවිසුම් එකක්වත් අපි අත්සන් කරලා නැහැ. දැන් උදාහරණයක් හැටියට මේ විෂසහිත රසායන ද්‍රව්‍ය ගෙන්වීමේදී අදාළ ගැටලු සම්බන්ධ වන HNS කන්වෙන්ෂන් එක 1996 ඒක පවා අපි අත්සන් කරලා නැහැ. ඒක අත්සන් කරලා තිබුණා නම් ඇත්ත වශයෙන්ම ඒකට අදාළ ෆන්ඩ් එකක් තියෙනවා. ඒ ෆන්ඩ් එකෙන් මේ රසායන ද්‍රව්‍ය ඩැමේජ් එකකින් වෙන වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඒක අත්සන් කරලා තිබුණා නම් අද අපිට මීට වැඩිය යම්කිසි බලාපොරොත්තු සහගත තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. අඩු ගානේ මේ වෙච්ච හානිය දැන් වුණා. මේක වළක්ව ගන්න තිබිච්ච දේවල් කරලත් නැහැ. නමුත් හානිය යම්කිසි ප්‍රමාණයකට අපිට පියව ගන්න යම්කිසි මුදල් ලැබෙයි කියලා. නමුත් ඒකත් අපි අපේ රජයේ තියෙන කාර්යක්ෂමතාවය නිසා තමයි අපිට නොලැබී යන්නේ කියලා මම මේ අවස්ථාවේදී නොපැකිලව කියන්නට සිදු වෙනවා. ඉතින් ඒක නිසා මේවා රජයන් විසින් කරන්නේ නැත්නම් මහජන සංවිධාන හැටියට මහජනතාවගේ එකමුතුන් හැටියට අප විසින් හෝ කළ යුතුයි කියන එකයි අප විශ්වාස කරන්නේ. විශේෂයෙන් අප මේ පරිසරික කේන්ද්‍රය පිහිටවා ගත්තෙත් හේමන්ත මහත්තයාගේ මූලිකත්වයේ ඇතුව මෙවැනි පාරිසරික වැදගත්කම සහිත කරුණු කාරණා සම්බන්ධව හඬක් නගලා පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ජනතාවටත් කියා දීලා ඒ වගේම මේ සම්බන්ධව අදාළ බලධාරීන්ටත් බල කරලා අවශ්‍ය කරන මැදිහත් වීම ලබා දීම. මේ මැදිහත් වීම සාර්ථකව ඉෂ්ට කරන්නට අපිට විවිධ අවස්ථාවලදී හැකි වෙලා තියෙනවා. ඒ හැකියවීම සම්බන්ධව අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ලැබිච්ච සහයෝගයේ මාධ්‍යවේදීන් ඇතුළු සියලු ජනතාවගෙන් ඒ වගේම ආයතනයේ සිටින සියලුම දෙනාගෙන් ඒ වගේම ඉදිරියටත් අපි සියලු දෙනාගෙන් එවැනි කටයුතු සඳහා අපිට අවශ්‍ය කරන සහයෝගය ඒ වගේම අවශ්‍ය කරන තොරතුරු ලබා දීලා අවශ්‍ය කරන සහයෝගය ලබා දීලා මේ කාර්යයේදී අපිත් එක්ක අත්වල බැඳගනී කියලා. බොහොම ස්තුතියි නීතිඥ රවින්ද්‍ර අද්දාවරේ මැතිතුමාට. එතුමා ඊයේ දිනය තුල අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගත්තා. එතුමා සහ එතුමාගේ කණ්ඩායමත් පරිසර විත්ත කේන්ද්‍රයේ නීතිඥ කණ්ඩායමත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඊටාම කෙටි කාලයක් තුල උන්ට ඒ වගේ නීතිමය කටයුත්තක් කරගන්නට පුළුවන් වීම ගැන. අපිට ප්‍රශ්න වලට ඉඩ දෙන්න පුළුවන් මෙතෙන් සිට. ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් කතා කරන්න ඉදිරිය. ඔව්. දැනට මේ පිරිසිදු කිරීමේ කටයුතු නැත්තම් මේ පෙරළ දැන් යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවනේ. ඒවා පිරිසිදු කිරීම ගැන ඔබතුමාලා සෑහීමකටපත් වෙනවද දැනට වෙන ක්‍රමවේද? ඇත්තටම මම හිතන්නේ ඉතාමත්
බොහොම ප්‍රාථමික මට්ටමේ පිරිසුදු කිරීමක් තමයි මේ සිද්ධ වෙමින් පවතින්නේ. මම දැක්ක කූඩ වලින් එහෙම එකතු කරනවා. ඇත්තටම සමහරක් වෙලාවට ඔවුන් අසරණ නැති උන්ට එහෙම යාන්ත්‍රණයක් නැතිකම නිසා. නමුත් මෙවැනි අවස්ථාවකදී තෙල් පිටවීමක් වේවා එහෙම නැත්නම් මේ වගේ මේ අපිට විශේෂ තත්වයක් තියෙන මේ ප්ලාස්ටික් ඇට පිටවීමක් ඒක වතුරේ පාවෙන එකක්. නමුත් ඒත් එක්කම දැන් වෙරළට විශාල වශයෙන් ඇවිල්ලා තිනවා සහ ඒ වගේම අද වෙනකොට මම දුටුවා මිදිගම වැලිගම පැත්තේ වෙරළවල් වලට විශාල කුණු කන්දරාවල් සහ ඒ වගේම අර ඒකේ තීච්ච පත්තර රෝලර් මේ තියෙනවා. ඒවා මේ එකතු කරන්න මම හිතන්නේ හැකියාව තියෙන ශ්‍රම බලකායක් මේ වෙලාවේ ඉන්නවයි කියලා. ප්ලාස්ටික් වලට යම්කිසි කොටසක් තිබුණා. නමුත් ලංකාවේ කිලෝමීටර මම හිතන 150කට වැඩි භූමි වෙරළ ප්‍රදේශයක මේ වෙනකොට මේක පැතිරලා තිනවා. මම හිතන්නේ හැම ස්ථානයකම මේක කළ යුතුයි. නමුත් මම නම් සෑහීමකටපත් වෙන්නේ නැහැ මේක. ඒ වගේම ඕන් වතුරට බහිනවා. මේ වතුර ඇත්තටම රසායනික වශයෙන් දූෂිත වතුරක් විදිහට මා විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා ඒක ඒ සඳහා අවශ්‍ය නිසි ඇඳුම් කට්ටල තිබිය යුතුයි. මේ PPE භාවිතා කරලා තියෙනවා. මම හිතන්නේ නැහැ PPE එක තමයි හරිම මේ කන්ටැමිනේෂන් එක වළක්ව ගන්න තියෙන ක්‍රමය කියලා. ඉතින් මම හිතන්නේ අපිට ඊතරම් සෑහීමකටපත් වෙන්න බෑ මේ සිද්ධ කරන ක්‍රමවේදය පිළිබඳව. නමුත් සමහරක් වෙලාවට රජයේ ආයතන වලට ඒ කරන අයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම කැපවීම ලංකාව වෙනුවෙන් සිද්ධ කරන ජනතාව වෙනුවෙන්. නමුත් අවාසනාවකට වගේ මම හිතන්නේ අපි රජයේ පැත්තෙන් සහ ඒ වගේම මේ අදාළ සමාගම් පැත්තෙන් ඔවුන්ට ඒ නිසි කට්ටල සහ ඒ වගේම ඒ සුද්ධ කරන ක්‍රමවේදයන් ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. පසුගිය දවස් දෙකකට කලින් ජර්මනියේ ග්‍රීන්පීස් ආයතනය මට කතා කළා. ඔවුන්ටත් ලොකු ක්‍රමවේදයක් නැහැ. ඔවුන් කියන්නේ මේ වැකුම් ක්ලීනර් වගේ වැන් තමයි එකතු කරන්න පුළුවන් ඕ වගේ එකක් කියලා ඉවරලා. එහෙම ලොකු යන්ත්‍ර ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඒක ලේසි පහසු කාරණයක් නෙවෙයි. මේ පරිසර දූෂණය සිද්ධ වුණා වගේ වෙච්ච හානිය අඩු කරගන්න නම් ලේසි වෙන එකක් නැහැ. සමහරක් වෙලාවට අපිට මිට වඩා ජනතාව එකතු කරගෙන කර යුතු ක්‍රමවේදයක් භාවිතා කරන්න තිබුණා. මේ කොවිඩ් ප්‍රශ්නේ නැති වුණා නම් එහෙමනම් සංවිධානත් එකතු වෙන්න ඉඩ තිබුණා. නමුත් අවසනාවට වගේ කොවිඩ් තත්ත්වය තුළ අපි සියලුම දෙනා අසරණ වෙලා තිනවා. මේකට කොහොමද උදව් කරන්න කියලා ගැටලුව. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ එකක් තමයි මේ සිද්ධ වෙච්ච හානියට වන්දියක් ලබා ගැනීමට අනිකුත් නීති රීති වල හෝ එහෙම නැත්නම් රාජ්‍ය ආයතන මගින් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අපිට විශ්වාසයක් නැති නිසා මහ ජනතාව වෙනුවෙන් සහ විශේෂයෙන් පරිසරය වෙනුවෙන් සහ දීවර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි අධිකරණයට ගිහිල්ලා ඒ වන්දිය ලබාගෙන ඊට අමතරව මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන නියෝග ලබා ගැනීම. මොකද සමහර අවස්ථාවලදී මේ පරීක්ෂණ පවා අපි හිතන්නට ඉඩ තියෙනවා විවිධ බලපෑම් කණ්ඩායම් වල හේතු නිසා යට යෑමේ අවදානමක් තියෙනවා. අනික් කාරණේ තමයි මේ පිළිබඳව විධිමත් යාන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කිරීම මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට හැකි වෙන පරිදි. දැන් මේ රට වටේට මේ වෙරළට එකතු කරන අපද්‍රව්‍ය වලට ඊළඟට ක්‍රියාත්මක කරන්නේ මොන වගේ වැඩපිළිවෙලක්ද කියන එක. මා විශ්වාස කරන ආකාරයට මේ තියෙන ද්‍රව්‍ය ඔක්කොම හැසාඩස් වේස්ට් එක විදිහට තමයි එන්නේ. එතකොට රසායනික ද්‍රව්‍ය වලින් මේ මිශ්‍ර වෙච්ච කැලිකසල වලට සිද්ධ කරන ක්‍රමවේදයකට මම හිතන්නේ ඒවා සියල්ලම එකතු කරලා නිසි පරිදි කන්ටේනර් වලට එකතු කරන්න ඕනේ. එකතු කරලා ඉවරලා යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්න වෙන අවසනාවකට වගේ ලංකාවේ එවැනි රසායනික ලෙස දූෂණය වුණු කැලිකසල වලට සිද්ධ කරන ක්‍රමවේදයක් නැහැ පැහැදිලිව. විශේෂයෙන් මේක විවිධ රසායනික ද්‍රව්‍ය නිසා දූෂණයට ලක් වෙච්ච එකක්. එහි හානි විශාල තියෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව යම්කිසි ක්‍රමවේදයක් වහාම මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන විසින් සකස් කළ යුතු වෙනවා. බොහෝ වෙලාවට මේ හැසාඩස් වේස්ට් වගේ ඒවා තෙල් වගේ ඒවා ඉස්සර නම් ඔය සිමෙන්ති කම්පැනියට ගෙනහිල්ලා පුච්චන එක කරේ. නමුත් මේ වගේ දේවල් එහෙම ගෙනියන්න බෑ. ඉතින් ඒක නිසා ඒ සඳහා ක්‍රමවේදයක් වහාම සකස් කළ යුතු වෙනවා. දැනට එහෙම එකක් නැහැ. දැන් මාළු කන්න එපා කියලා කොහේ හරි විද්‍යාත්මකව කියලා තියෙනවද?
ඉන්දික පැහැදිලුන්නේ නැහැ. ඒ කියන්නේ මාළු කන්න එපා කියලා ඉතින් මම ওই ප්‍රදේශවල එහෙම විද්‍යාත්මකව කියලා නැහැ. ඒක ඉස්සෙල්ලා ආරක්ෂක අංශවලින් දැනුම් දුන්න එක තමයි මාළු අල්ලන්න යන්න එපා කියන එක. නමුත් මා දුටුවා ඊයේ දවස තුල වෛද්‍යවරු කීප දෙනෙක් කියලා තිබුණා ඒ අසාත්මිකතාවයන් ඇති වුණා ඇති වෙච්ච අය රෝහල් වලට පැමිණියා. ඒ නිසා මාළු කැමෙන් ප්‍රවේශම් වෙන්න කියලා. මම නැවත වතාවක් මතක් කරන්න කැමතියි. දැන් මුළු ලංකාවෙම මාළු කන්න එපා කියන එක එච්චර සාධාරණ නැහැ. ඉතින් ඒක නිසා මේ රාජ්‍ය ආයතන විශේෂ පර්යේෂණ ආයතන නාරවගේ ආයතන වහාම මේ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ කළා කොයි ප්‍රදේශවලද මාළු කන්න හොඳ නැත්තේ කියන එක ප්‍රකාශ කළ යුතු වෙනවා. ඉතින් ඒක විශාල ප්‍රදේශයක් වෙන්න ඉඩ තියෙනවා මේ දියවැල් ගමන් කිරීමත් එක්කලා. නමුත් ඒක ටික හරි යම් ආකාරයකට ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. මොකද එක පැත්තකින් දීවරයෝ අසරණ වෙලා ඉන්නවා මේ වෙලාවේ. මා එච්චර කැමති නෑ. නමුත් දීවරෙන් රුපියල් 5000ක් දෙන්නම් කියලා රැවටීමකුත් කරලා තිනවා. සමහරක් වෙලාවට දවසක ආදායම රුපියල් 5000ක් වෙනකොට මුළු සති ගාණක් තිස්සේ මේක දීවරයෝ මාළු අල්ලන්න බැරි වුණොත් රුපියල් 5000ක් දෙනවා කියන එක එච්චර සාධාරණ නැහැ අත්‍තරම. මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සංවිධානය කිරීම ගැන ඔබතුමාට සහ ආයතනයට. බොහොම ස්තුතියි ඉන්දික. I want to spend few minutes talking about the theme this time for the Environment Day. So it is restoration of ecosystems. So since 1974, we have been celebrating Environment Day on June 5th. It was a proposal in 1972 at the UN bodies. And every year we have a different theme, and this year theme is about restoration of ecosystems. So as we both, Mr. Dabare and myself, spoke in Sinhala, so we have already destroyed our environment, and people are talking about the environment and development conflict since 1970s. And in 1992, we had the Rio conference, but before that, 1987, the Brundtland report, Our Common Future, brought the very good analysis about what is happening to our Mother Earth. So since 1992, we had all these different conventions, protocols, and the Agenda 21, and all of them, and the Climate Convention came in 1992, Desertification Convention, Biodiversity Convention, and all these conventions. And starting 1995, we have been talking about the Kyoto Protocol to reduce the climate impacts, but we have failed to resolve all these. Again, in 2002, there was a conference on environment and development in Johannesburg. Again, we have reiterated the need of protecting the nature. Once again in 2012, so we have again reiterated, but still we failed. In 2015, so we have brought this sustainable development goals with a target to achieve 169 indicators and targets by 2030. Now we are in 2021, and here we are talking about a decade of environmental ecosystem restoration. So it's a very good move, because we have to keep reminding everyone that the need of protecting our ecosystems, which we are depending. But at the same time, we say ecosystem restoration is not enough, and we have to stop all the ecosystem damage we are conducting every day. Every day, human species is destroying the earth by putting a lot of plastics into the environment, letting a lot of wastewater going to the water systems. We destroy forests, we destroy wetlands, and we have seen that such destruction in Sri Lanka in the last 3-4 decades, and annually. In the 80s, annual forest destruction was like 25,000 hectares per annum. In some years, it was like 40,000 hectares per year. Now it has come down to 8,000 hectares per year.
So this is mostly for big infrastructure projects and also for the agro commodities like the banana cultivation, sugarcane cultivation, maize cultivation, etc. So we know that we have only 17% closed canopy forest, and although we have 29.6% forest, and much of the forest is very degraded forest because of the human activities. If it is a fire, we destroy the forest, or if we remove the big trees, again we destroy the forest. They are called forest degradation. But at the same time, so during the last 1.5 years, we saw what is happening in Rambakanggoya area, in the Dahayagala, Nilgala, Wandama Demaliya forest, in Potuvil, and all these forest areas, we have seen that there are forest destructions happening. I'm not saying that all of them initiated in the last 1.5 or 2 years, but some of those destructions initiated about 15 years ago, but it's still continuing. So our problem is that as long as we destroy our remaining forest, as long as we are destroying our wetlands, the river systems, and sending all the garbage into the rivers and dumping all plastic into the oceans, and unless we stop all of them, we are not going to save this world. The restoration is not enough. So that's our message this year. And we don't have a garbage proper waste management system, although we filed the legal action in 2017 and we got a new policy in 2019. But we may have enough laws, but the practice is very, very weak. And also, so we are destroying our sand dunes, the rivers, etc. And we have to stop all this destruction immediately before we think about restoration. And also, unless we restore our own mindset, because our mindset is the one make our attitude, and if we don't change our attitude, we are not going to save the world, or we are not going to restore these systems. And every time when somebody is doing a pollution or destroy the environment, they think that the other persons will save, but that's not happening. So everybody is acting like they all are destroying. We all contribute to the environmental destruction. So if we less consume, if we protect every way we can do, if we teach our children how to behave and how to protect the environment, I think that's the way we can deal with this issue. At the same time, so although we see there are new type of environmental destructions are coming. For example, government is going to import organic fertilizer from China or maybe from India, and we know they have a lot of microorganisms which are not suitable for our soil, and it will kill our soil forever. And we have to be very careful. And most of the organic fertilizer is made out of crushing municipal garbage. Municipal garbage is a really toxic one, because the batteries and chemicals and every electronic waste, all of them have very high heavy chemicals and heavy metals, and when you crush everything, so it's a highly contaminated organic fertilizer. So importing organic fertilizer is not a solution, and it will kill our whole agriculture and our soil. So it's not a good thing. At the same time, we are talking about this Express Pearl, which is an invited disaster. We are happy that we have saved the life of 25 people with a very heavy cost to the Sri Lankan environment, to the Sri Lankan people, to the tourism industry, and to our economy. So I think everybody should look after Sri Lanka at this moment. And so what we say, we didn't have enough facilities. There's no emergency contingency plan. We didn't have the equipment, so the trained people, no chemicals, and adding everything. So the ship is wrecked now. But then it's a highly toxic chemical, because more than half of the containers have a lot of chemical items. I think there are a lot of epoxy resins,
and the methyl alcohol, ethyl alcohol, nitric acid, plastics, plastic pellets, and there are a number of other chemicals, including copper slags, lead ingots, and there are many others. Okay, so we have more than 42 different type of chemicals found in these containers, and so now everything is underwater. Maybe half of them may have burned, at least oil and alcohol and all, but rest of the things maybe is still inside. So it's the whole ship is now like a waste, contaminated. The material now. So you have to treat the whole ship as a chemically contaminated item. So it is not a joke, and our scientists are not talking about this. The company is not talking about this contaminated ship. They are talking about the oil spill and the plastics, but that's not the only thing, because I mean there are techniques you can remove oil in a safe way. But you are not going to remove all the plastics. Maybe you can remove only 50 to 60% plastics, but rest of the plastics will remain in the sand, among sand, and you cannot separate the sand and the plastic. So it's going to be a hard job. And the plastics don't decay or degrade for 500 years, sometimes 1,000 years. So you have to wait this disaster continue until another maybe 500 to 1,000 years. So it's a real stress. And who wants to bring their children as a tourist to Sri Lanka if you have contaminated sandy beaches, or if you think that the fish and crabs and shrimp are contaminated? So it's a disaster. So that's what we have. But at the same time, the whole ship is now contaminated with a lot of chemicals, and whatever the fish moving in that area, they will get contaminated. And when you eat 10 fish, when the big fish eat 10 fish, until the big fish get 10 times contaminated. And if the next level of fish eat about 10 fish, then maybe 100 times than the small fish. So that's how the bioaccumulation happen in the body of the fish. Now, when we eat that fish, and we will get a very high concentration of all these heavy metals or whatever the chemicals. That's why we have to be very careful. So the ship has already poisoned our water, our coastal line, and also it has poisoned our food system. So, and Sri Lanka is dependent on fish a lot. So I think there's a big damage they have already done. That's why yesterday we went to the court seeking compensation or damage. Somebody has to pay for the damage. We know that the money cannot resolve this issue, because of contaminated soil. With money you cannot remove all of them. It's a very hard, especially because it's in the ocean. But the fishermen got affected, so they have to be compensated. And also we didn't have a system, emergency contingency plans, etc. So we are asking the government to make sure that we have all of them in place before the next disaster happened. This is the second disaster within 10 months, and the Blue Diamond, you already know. And there was the firefighting cost was like $2.3 million, but we heard that they have paid only $65,000, and the environmental damage claim is like $17.38 million. So far it was not paid. We heard there are some legal jargons as well, and here Sri Lanka has not signed to some of those international conventions. Otherwise we could have obtained some funds from those the funds available for cleaning all this contamination. But now so we are not in a very good shape, but we want to make sure that the government's ready with all these emergency action plans. And we have asked for
the relevant authorities to make make the committees and may produce reports about how this happened, who got involved, and the damages and all of them. So that's what we have asked from the courts. I hope the court will be positive on this kind of national issue. Please ask. මට මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මීළඟට අපිට තියෙන ප්‍රධාන කාරණයක් තමයි මේ සිද්ධ වෙච්ච ආපදාව නැමෙත විනාශයට වන්දි මුදලක් ලබා ගැනීම. ඒ සඳහා මම හිතන්නේ වන්දිය ලබා ගැනීම සඳහා අපිට ගණනය කිරීමක් සිද්ධ වෙන්න වෙනවා කොච්චර හානියක් සිද්ධ වුණාද කියන එක. ඒක කවුරු විසින් කළ යුත්තක්ද? මම දන්න විදිහට පරිසර අමාත්‍යාංශය යාට මේකේ වගකීමක් නැහැ කියන මට්ටමට තමයි පැමිණ තිබෙන්නේ. ඒතුව දැන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආයතන තියෙන්නේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ. ඉතින් අපිට ගැටලුවක් තියෙනවා දැන් මේ හානිය කොයි විදිහට ගණනය වෙයිද? මේකේ විනිවිද භාවයක් තිබෙයිද? වගේ කාරණා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාලට අදහසක් තියෙනවද? අනිත් කාරණේ තමයි මීට ඉස්සෙල්ලා ගිනිගත්ත නිව් ඩයමන්ඩ් නෞකාව ඒකට ලැබෙන්න තියෙන වන්දි මුදලක් තාම රටට ලැබුණ නැහැ කියලා තමයි දැනගන්න තියෙන්නේ. මේ පිළිබඳව මොකද්ද දෙන්න පුළුවන් අදහස? මෙහෙමයි. දැන් අපිට තේරෙන්නේ පරිසර අමාත්‍යාංශයට තියෙන කාරණා සම්බන්ධව සමහර දේවල් ලිඛිතව කියලා නැති වෙන්න පුළුවන්. නමුත් මුළු රටේම පරිසරය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න ආයතනයකට මේක ඕලේ පාස් කරන්න හැකියාවක් නැහැ කියන එකයි මගේ අදහස. විශේෂයෙන්ම මේ විදිහේ දේවල් වෙයි කියලා හිතලා තමයි අත්ත වශයෙන්ම අපි අධිකරණයට ගියෙත්. විශේෂයෙන් මේ සම්බන්ධව අධිකරණයෙන් ඉල්ලුවේ එක එක ක්ෂේත්‍රවල අපේ රටට සිදු වෙලා තියෙන හානිය ගණනය කිරීම සඳහා ඒ ක්ෂේත්‍රයන්හි හැකියාව සහ නිපුණතාවය ඇති ප්‍රවීණයන්ගෙන් සඳුන්ලා කමිටුවක් පත් කරලා ඒ වන්දිය ලැබිය යුතු වන්දිය අධිකරණයට ඉදිරිපත් කරන්න. නැත්නම් අපි දැන් ඔබ කියනවා වගේම රාජ්‍ය ආයතන වලින් සහ විවිධ පුද්ගලයන්ගෙන් මේ පිළිබඳව මේක Tamanට අයිති නැහැ කියලා ඔක්කොම කියන්න ගියොත් එහෙම මේකේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි පරිසරවිද්‍යා කේන්ද්‍රයේ හැටියට අපි පියවරක් ගත්තේ ඔය පිළිබඳව අපිට දැනෙච්චම නිසාම තමයි. අපි දැන් අධිකරණයෙන් ඒක ඉල්ලා සිටිනවා. විශේෂඥ සඳුන්ලත් ඒ ක්ෂේත්‍ර සම්බන්ධව දැන් අපි උදාහරණයක් හැටියට වායු දූෂණය සම්බන්ධව ගණනය කරන්න මේ සාගර මේ ජීව විද්‍යාඥයින්ට බෑනේ ඒකට වෙනම ඒ සම්බන්ධව වෙනම විශේෂඥයෝ පත් කරන්න. පරිසරය කිව්වට පරිසරයේ හැම කාරණයක් සම්බන්ධව වන්දි ගණනය කරන්න එකම කාණ්ඩයකට බෑ. දැන් දීවර ප්‍රජාවට සිද්ධ වෙච්ච පාඩුව හෝ සංචාරක කර්මාන්තයට වෙච්ච පාඩුව ගණනය කරන්න බෑ මේ වායු දූෂණය ගණනය කරන පුද්ගලයෙකුට. ඒක ඒ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රවීණතාවයක් තියෙන වෙනම පුද්ගලයෙක් පත් කරන්න කියලා අපි ඉල්ලුවෙත් ඇත්ත වශයෙන්ම ওই විදිහේ තත්ත්වයක් ඇති වෙයි කියලා හිතනවා. ජගත් කොහොමත් මේ ලංකාවේ නීතිමය ආයතන පවර්ලා තියෙන නීතිමය ආකාරය අනුව යම්කිසි ගැටලුවක් තිබෙනවා. මම හිතන්නේ ඒ නිසා තමයි අපි අධිකරණයේ පැත්තෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳව. නමුත් ඔබ එක පැත්තකින් කිව්වා වගේම සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියට විශාල බලතලයක් තියෙනවා, කාර්යභාරයක් තියෙනවා, වෙරළ සංරක්ෂණයටත් තියෙනවා. මම හිතනවා ඔවුන්ට මෙහි මූලිකත්වයක් ගත්තට ගැටලුවක් නැහැයි කියලා. හැබැයි පරිසර අමාත්‍යාංශයට මේකෙන් අත හොද ගන්න බෑ අපට අදාළ නැහැයි කියලාවල. මොකද මුහුදු කලාපය අදාළ නැතුණාට පරිසරය කියන විෂය ඔවුන්ටත් අදාළයි. ඉතින් ඒක නිසා මේ සඳහා දැන් මේක දැන් බ්ලූ ඩයමන්ඩ් වගේ එකකෙදිත් මම හිතනවා මට ආරංචි වෙච්ච විදිහට මීට වඩා විශාල පාරිසරික විනාශයක් පිළිබඳව තමයි ඔවුන් ගණනය කිරීම කරලා තිබුණේ. නමුත් එය විවිධ ආයතන විවිධ පුද්ගලයන් සම්බන්ධ වෙනකොට ඒ කපල කොටලා බොහොම පොඩි ගාණක් තමයි ලංකාවට ලැබිලා තියෙන්නේ. අපි මීට ඉස්සෙල්ලා දුටුවා කොකාකෝලා සමාගම කැලණි ගඟට අපද්‍රව්‍ය දාපු වෙලාවෙදී තෙල් දාපු වෙලාවෙදී ඒ විදිහටම සිද්ධ වුණා. ඒ මුළු ගෙවීමම සිද්ධ වුණේ නැහැ ඇත්තටම. මෙහිදී මේක ඊට වඩා ටිකක් බරපතල කාරණයක්. මොකද සමහරක් දේවල් අපි ගණනය කරන්න වෙන්නේ මම හිතනවා ප්ලාස්ටික් වලින් වෙන ඩැමේජ් එක ඊළඟ අවුරුදු 500ට ගණනය කරන්න වෙනවා අපිට කියලා. ඒ වගේම රසායනික ද්‍රව්‍ය තියෙන තාක්කල් විශාල විදිහට අපිට ගණනය කරන්න වෙනවා මේ මොහොතේ මේ නැව තියෙන තාක්කල්. හැබැයි ඒක අයින් වෙලත් අවුරුදු
15ක් 20ක් යනතුරු ඊටත් වඩා වෙන්න පුළුවනි මේක ගණනය කිරීමට ලක් කරන්න ඕන. සංචාරක කර්මාන්තයට වෙච්ච හානිය ගණනය කරන්න. ඉතින් මම හිතන්නේ මේ ගණනය කිරීම සඳහා පුද්ගලයන්ගේ කියන්නේ එක්ස්පර්ට්ස්ලාගේ ඔපිනියන් එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ සඳහා සෑහෙන හොඳ කණ්ඩායමක් බ්ලූ ඩයමන්ඩ් එක සම්බන්ධයෙන් වැඩ කරා කියන එකයි මම විශ්වාස කරන්නේ. මෙහිදී කාවදපත් කළා තියෙන්නේ කියලා අපි තාම දන්නේ නැහැ. නමුත් එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අර ඊට පස්සේ දේශපාලන හේතු, ආයතනික හේතු, දූෂණික හේතු මේ නිසා මේවා කපලා කොටලා ඉවරලා ලංකාවට අසාධාරණයක් වෙනවා නම් දැන් මම හිතනවා මේ නැව ඇදගෙන යන්න මුහුදට ඇදගෙන යන්න උත්සාහ කළෙත් මේ වන්දිය අඩු කරගන්න කියලායි මම හිතන්නේ. ඉතින් ඒක නිසා මේව යට තව ගොඩක් දේවල් තියෙන්නට පුළුවනි අපි නොදන්න. ඉතින් ඒක නිසා මේක මම කියන්නේ රටට අසාධාරණයක් වෙච්ච වෙලාවේ රට වෙනුවෙන් හිතලා ඉවරලා පරිසරය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් හිතලා සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා අපි එක්කොටම කියන්න අවශ්‍ය වෙනවා. මොකද ඔබේ හෘද සාක්ෂියට එකගව වැඩකරන ඔබ යනකොට ඔබ දූෂිතයෙක් විදිහට මේ ලංකාවෙන් පිට වෙලා යනවා නම් ලංකාවෙන් නැත්නම් මේ පොළොවෙන් මිහිමතින් ඉවත් වෙනවා නම් මම හිතන්නේ ඔබගේ ඒ අය හැමෝටම මිනිස්සු සාප කරાવી. ඉතින් ඒක නිසා මේ කරන්න පුළුවන් හොඳම සාධාරණම දේ මේ වෙලාවේ ඉෂ්ට කළ යුතුයි මේ විවිධ බලපෑම් වලට මුදල් වලට යට වෙලා මෙහි තක්සේරුව අඩු කරන්නට මේ හානිය අඩුවෙන් පෙන්නන්නට වගේ දේවල් කරන්නේ නැතුව. මට තව ප්‍රශ්නයක් තියෙනවා. පරිසර දිනේ නිසා දැන් අපේ ඉස්සරහ තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ කාබනික පොහොර ආනයනය කිරීම 125ක් ගේනවා කියලා කිව්වා. දැන් ඒ තුර e-waste ඒ වගේ දැන් කැඩ්මියම් ඒ බැරලෝහත් එන බව තමයි ආරංචි වෙන්නේ. දැන් ඒක පස්සට දැම්මහම අපේ පස ඇත්තටම විශාල වශයෙන් ඒකට හානි වෙනවා අහිතකරයි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි අපේ භූගත ජලයටත් මේ දේවල් එකතු වෙයි කියලා හිතනවද? පැහැදිලිවම මොකද අපිට ආගන්තුක ශුද්‍ර ජීවීන් අපිට ආගන්තුක රසායනික ද්‍රව්‍ය නැත්නම් බැරලෝහ වගේ දේවල් ලංකාවට ගෙනාවහම අපි මේවා ඔක්කොම මේ වතුරත් එක්ක තියෙන තැන්වල තමයි මේ වගාව කරන්නේ. අපි හැම වගාවටම වතුරක් යොදනවා. ඒකට වෝටර් ටේබල් එක නැත්නම් ජල මට්ටම ඉතාම ආසන්නයේ තියෙන තැන්වල තමයි අපි මේක කරන්නේ. ඊට පස්සේ තේ වතු වලට දැම්මත් මේක සෝදාගෙන යනවා. ඒවා අපේ ජලය එක්රැස් කරන මේ ජල දරයන් විදියට කටයුතු කරන ස්ථාන. ඉතින් ඒක නිසා මේවා අවසාන වශයෙන් පස්සේ හැම තැනටමත් භූගත ජලයටත් එකතු වෙන නිසා මම නම් 100%ක්ම කියන්නේ මේ වැඩේ නම් කරන්න එපා. මේ වැඩේ කරොත් එහෙම දැන් ආණ්ඩු අවුරුදු 5න් 5ට මාරු වේවි. නමුත් අපිට පසවත් තිබුණොත් එහෙම අඩු ගානේ බතලාලයක් මඤ්ඤොක්කාලයක් හරි වවාගෙන කන්න පුළුවනි. ආණ්ඩු මොනවා හරි නොකරත් එච්චර ශාස්ත්‍රීය පසක් අපිට තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙවැනි දේ කරන එක නම් මං හිතන්නේ අසාධාරණයි. මේ රට කරන්න පුළුවන් උපරිම විනාශය තමයි මේ කාබනික පොහොර වගේ දෙයක් පිටරට වලින් ගෙනහැල්ලා කරන එක. ලංකාවේ කාබනික පොහොර හදන්න ඕන නම් අපිට ඕන තරම් ක්‍රම තියෙනවා. ඔය කැලෑවල් වලට දාලා ඉන්න හරක් ටික ගෙනහැල්ලා කොටු වලට දාගත්තා නම් ඕන තරම් ගොම පොහොර හදා ගන්න පුළුවන්. අපිට අපේ ගෙවල් වල හැදෙන දි รา පත් වන ද්‍රව්‍ය ටික වෙන් කරගන්න පුළුවන් නම් අපිට ඕන තරම් කොම්පෝස්ට් හදා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ලංකාවේ මාළු විශාල ප්‍රමාණයක් අහක දානවා. ඒ පුංචි මාළු ඒ මාළු ටික එකතු කරගත්තා නම් කොම්පෝස්ට් වලට අවශ්‍ය නයිට්‍රජන් ටික එකතු කරගන්නට පුළුවන් වෙනවා. මේ විදිහට අපිට ඕන තරම් මේ මූල දේවල් තියෙද්දි බොහොම ඉක්මනින් අපිට සමහර කලාවට යන්ත්‍ර කීපයක් සවි කරගන්න වේවි මේ හදන්න. නමුත් තාම පිරිසුදුවට ලංකාවට ගැලපෙන කාබනික පොහොර හදන්න මාස 3ක් ඇතුළත කරන්න පුළුවන්කම තියෙද්දි කවුරු හරි කම්පැනි කාර්යයේ ඕනකමට පිටරටින් මේ කොම්පෝස්ට් ගෙනන්න ඉඩ දෙනවයි කියන එක මේ රටට කරන්න පුළුවන් බරපතලම විනාශයක් පරිසර හානිය. මම හිතන්නේ පළවෙනි එක තමයි අපිට මාධ්‍ය විදිහට යුතුයකමක් තිබෙනවා. අපි මේ පිළිබඳව විකල්ප මත දරන අයගේ අදහස් ප්‍රකාශ කරනවා. මම හිතන්නේ ලංකාව තුළ කාබනික වගාව මේ අලුත් කතාවක් නෙවෙයි. මේ පිළිබඳව අපි අපි අසාර්ථක වෙච්ච අවස්ථාවල් තියෙනවා. විශේෂයෙන් වගා සංග්‍රාමයට ගිහිල්ලා අපි ගොඩක් වෙලාවට පිටරටින් පොර ගෙන්නන්න නැතුව 70 ගණන් වල වගා කරන්න පටන් ගත්තා. ඕන තරම් වගා කරන්න හැකියාව තිබුණා. ඒ 70 දශකයේ
එතකොට ඒ අත්දැකීම තියෙනවා. හැබැයි අවාසනාවට වගේ ඒ බීජ දැන් නැහැ. ඒ බීජ බැංකුව සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට හයිබ්‍රිඩ් බීජ කාබනික පොහොර දාලා හදනවයි කියන එක ටිකක් විහිළුවක් වෙන්න පුළුවන්. ඒක ලේසි වෙන කාරණයක් නෙවෙයි. ඒවා රසායනික පොහොර වලට ගැලපෙන්නයි හදලා තියෙන්නේ. ඒක නිසා අපි ඉස්සෙල්ලා අපේ බීජ බැංකුව බීජ හෝමාරු කරගනින්න මේ වගේ දේවල් කරනවා. ලංකාවේ මේ පිළිබඳව තවමත් ගොවියන් ඉන්නවා බීජ ආරක්ෂා කරගෙන ඉන්න අය. ඒ වගේම මේ එපාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායම් ඉන්නවා. කාබනික ගොවිතැන ගැන කටයුතු කරන කණ්ඩායම් ඉන්නවා. ඔවුන්ට අහුම්කම් දෙන්න ඕන. ඔවුන්ගේ මතයන් සහ ඔවුන්ගේ අත්දැකීම් අපිට හෝමාරු කරගන්න පුළුවන් නම් මම කියන මහා පරිමාණයෙන් කාබනික වගාවකට එකපාර යන්න කියන එක වැරදි. ඒක 20%ක් 30ක් ඒ විදිහට වසරෙන් වසර 10% එකතු කරා නම් අවුරුදු 7කදී 8කදී අපිට කාබනික වගාව 70%කටවත් ගෙනියන්න තිබුණා. ලෝකෙ කිසිම රටක් නැහැ 100% කාබනික වගාව කරන අය. භූතානියත් 80%කට ගෙනියන්න හැදුවේ 2020 දී. නමුත් දැන් 2030 දී තමයි ඒගොල්ලෝ ගෙනියන්න යන්නේ. මොකද ඒක එච්චර ලේසි පහසු කාරණයක් නෙවෙයි කියලා උන්ට තේරුම් ගිහින් තියෙන නිසා. ඉතින් ඒක නිසා මේ අපි සිහින ලෝකවල ඉඳගෙන අපිට එකපාරටම මේක කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒක නිසා අපි ඒක කළ යුතුයි, කරන්න පුළුවන්. හැබැයි ඒකට කාලයක් ගන්න ඕනේ. ඉතින් මේ කාලය ඇතුළත අපිට මේ ගොවියන්ගේ ඊළඟ කන්නේ අවශ්‍යතාවයට කොම්පෝස්ට් 4 මිලියන ගාණක් දෙන්න ඕනයි කියලා ගෙන්නන්නේ නැතුව. ඉතින් ඒකට විකල්ප විදිහට මේ අදහස් ටික මාධ්‍ය හරහා ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ සඳහා මතයක් ගොඩනගන්න පුළුවන් නම් ගොවින්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි මේ අවස්ථාවේ අවශ්‍යතාවය තියෙන්නේ. නමුත් අපි වෙනත් ආකාරයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් කරන්න පුළුවන් බලපෑම් වලට දිගටම කළ යුතු වෙනවා. මම හිතන්නේ මේක වෙන්න පුළුවන් උපරිම හානිය. මම දන්නේ මේක අධිකරණමය ක්‍රියාමාර්ගයක් කරා කරන්න පුළුවන්ද කියලා. නමුත් මේක විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මේ විද්‍යාව පිළිගන්න වෙනවා. විද්‍යාව තේරුම් ගන්න වෙනවා. විද්‍යාව තේරුම් ගන්න දේශපාලකයන් සිටිය යුතු වෙනවා. විද්‍යාවට ගරු කරන්න වෙනවා. ඒක තමයි මෙතනදී වටින්නේ. ඒක නිසා මේ රටේ ජනතාව සහ විශේෂයෙන් අනාගත පරපුර වෙනුවෙන් අපට ඉල්ලන්න වෙනවා. අඩුම ගානේ මේකේ විද්‍යාව පිටුපස තියෙන විද්‍යාව තේරුම් ගන්න හදිසි දේශපාලන තීරණ ගන්නේ නැතුව කියලා. හේමන්ත ඒකට කාරණක් ඇඩ් කරන්න මටත් ඉඩ දෙන්න. එකක් තමයි මේක ඇත්ත වශයෙන්ම නීතිමය වශයෙන් උත් වරදක්. එකක් තමයි අර මේ 1981 හදලා තියෙන ප්ලාන් ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකේ යටතේ රෙගියුලේෂන්ස්. ඒක රෙගියුලේෂන්ස් යටතේ අපේ රට කාබනික පොහොර ගේන්න බෑ කියලා පැහැදිලිව තියෙනවා. මේක යනු ඒ රෙගියුලේෂන්ස් ඇන්ඩ් ප්ලාන් ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක සම්පූර්ණයෙන්ම මේ උල්ලංඝනය කිරීමක්. ඒ විතරක් නෙමෙයි ජාතික පාරිසරික පනත යටතේ පස දූෂණය කියලා අර්ථ දක්වලා තියෙන අර්ථ දැක්වීම පැහැදිලිවම උල්ලංඝනය වෙනවා. ඒ වරද සිදු කරනවා කවුරු හරි මේ විදිහට විදේශීය කාබනික පොහොර ගෙනල්ලා මේ පසේ සංයුතිය අහිතකර ලෙස වෙනස් කිරීමට කටයුතු කරනවා. ඒක අධිකරණ ක්‍රියාමාර්ගයකට පවා යා හැකි ක්‍රියාවක් මගේ මතය. කාල වේලා ඉක්ම ගිය නිසා මම හිතන්නේ අපිට මේ පොත් සාකච්ඡාව නතර කරන්න පුළුවන්. ඉතින් අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. අපි ගොඩාක් කාරණා කිව්වා ඔබට. මම හිතන්නේ මේක එක ලියවිල්ලකින් ඉවර කරන්න බෑ. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේක ලියාගෙන යනකොට අපිට කතා කරලා අහන්න. අපි වැඩිදුර විස්තර ලබා දෙන්නම් ඔබට අපේ මේ මතයන් වලට හේතු මොකක්ද කියලා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.